හොඳයි. සියලු දෙනාට සුබ දවසක්. අපි කලින් වීඩියෝ එකේ මේ උසස් පෙළ භෞතික විද්‍යාව යටතේ තියෙන මේ 10 වෙනි පාඩම පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පාඩමේ මේ පළවෙනි කොටස මේකේ කොටස් තුනක් තියෙනවා. ප්‍රත්‍යක්ෂතාවයේ කොටස අපි කලින් වීඩියෝ එකේ සාකච්ඡා කරා. දැන් මේ වීඩියෝ එක බලන ළමයි ඒක බලලා නැත්නම් අනිවාර්යයෙන් මේක බලලා ඉන්න. මොකද ඒකට පිළිවෙලට ඕගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. දැන් අපි මේ වීඩියෝ එක කතා කරන්නේ ඊළඟ කොටස. මේ පාඩමේ දෙවෙනි කොටස දුෂ්ටාවීතාවය. මේක විශේෂයෙන්ම මේ තරලවල අපිට බලා ගන්න පුළුවන් භෞතික යාන්ත්‍රික ගුණයක්. හරි. මම මේකට දාලා සියලුම ටියුට්ස් සහ ප්‍රශ්න page එක හරහා අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට ඒක ඩවුන්ලෝඩ් කරගෙන පස්සේ බලන්නත් පුළුවන්. සවිස්තරාත්මක විස්තරයක් තියෙනවා. සහ ප්‍රශ්නත් එක්ක. එතකොට දැන් මේ කොටසදී දුෂ්ටාවිතාවය ගැන කතා කරද්දී මේකෙදී අපිට වැදගත් වෙන්නේ මේ තරල. දැන් මේ පාඩම ඇත්තටම යාන්ත්‍රික විද්‍යාවත් එක්ක සම්බන්ධයි. මේක ඕනනම් යාන්ත්‍රික විද්‍යාවත් එක්කත් ඉගෙන ගන්න පුළුවන් පාඩමක්. ලොකු සංකීර්ණ කොටස් නැහැ. ඒතකොට ඔයගොල්ලෝ යාන්ත්‍රික විද්‍යාවේ ඉගෙන ගත්ත යාන්ත්‍රික විද්‍යාවේ අන්තිම කොටසේ තරල ගති විද්‍යාවේ ඉගෙන ගත්ත මේ තරලයක් සඳහා පාවිච්චි කරන්න පුළුවන් අපිට සමීකරණ නේ. එකක් තමයි මේ සන්තතික සමීකරණය. දැන් අපි ගත්තොත් කිසියම් තරලයක් නලයක් දිගේ ගලාගෙන යද්දී මම උදාහරණයක් ලෙස ගන්නම්. මේ හරියේ තරලයේ වේගය v1 මේ හරියේ හරස්කඩ වර්ගඵලයේ a1. හරිද? මේ තවත් තැනක අපි ගත්තොත් තරලයේ යන වේගය v2 සහ එතන හරස්කඩ වර්ගඵලයේ a2. එතකොට දැන් අපි දන්නවා මේ කතා කරන තරල අසම්පීඩ්‍ය තරල. ඇතුලේ සම්පීඩනය වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ද්‍රවණේ කතා කරන්නේ දැන් වායුවක් ගත්තොත් සම්පීඩනය වෙනවා. අපි අධ්‍යයනය කරන්නේ මේකෙදී ගොඩක් වෙලාවට අසම්පීඩ්‍ය තරල. එතකොට දැන් තරලයක් ගලාගෙන යද්දී අසම්පීඩ්‍ය තරලයක් ගත්තොත් අපිට කියන්න පුළුවන් මෙතනින් තප්පරයකදී ඇතුළු වන තරල පරිමාව. මෙතනින් තප්පරයකදී ඇතුළු වන තරල පරිමාව ඒක ඔයගොල්ලෝ දන්නවා මේ යාන්ත්‍රික විද්‍යාව ඉගෙන ගත්ත තරල පරිමා ශීඝ්‍රතාවය. තරල පරිමා ශීඝ්‍රතාවය. සමානයි එතන හරස්කඩ වර්ගඵලයේ වතාවක් එතනින් තරලයේ යන ප්‍රවේගය. ඒ වගේම දැන් මෙහෙන් තප්පරයකට ඇතුළු වන තරල පරිමාව ඕනම හරස්කඩක් තුලින් තප්පරයකදී ගමන් කරන්න ඕනේ. මෙතනින් ගත්තත් අපි ඔය තරල පරිමා ශීඝ්‍රතාවයම තමයි එන්නේ. ඉතින් මෙහින් ඇතුළු වන ටික මේ බටේට ඇතුළු වන ටික මෙහින් පිට වෙන්න ඕනේ. කිසියම් කාලයක් තුල. තප්පරයක් ගත්තොත් මෙතනින් ඇතුළු වන තරල පරිමාව මෙතනින් එළියට එන්න ඕනේ. ඒතකොට මෙතනින් තරල පරිමා ශීඝ්‍රතාවය ලිව්වත් කොහෙන් ලිව්වත් ඒ දෙක අනිවාර්යයෙන්ම සමාන වෙනවා. එතකොට අපිට එනවා මෙතන මේ දෙක සමාන කරාම දකුණු පැත්ත දෙක a1 v1 සමානයි a2 v2. අර මම ගොඩක් මතක් කරන්නේ යාන්ත්‍රික විද්‍යාවේ තරල ගති විද්‍යාව ඉගෙන ගත්ත සමීකරණ කිහිපය. මේකට අපි කිව්වේ සන්තතික සමීකරණය. නැත්නම් තව නමක් කියනවා අඛණ්ඩතාවය පිළිබඳ සමීකරණය. ඊට පස්සේ ඔයගොල්ලෝ වැදගත් සම්බන්ධයක් ඉගෙන ගත්තා මේ තරල ගති විද්‍යාවේ තරලයක් ගමන් කරද්දී අසම්පීඩ්‍ය දුෂ්ටාවී නොවන සහ අනාකූල. මම මේ දෙක විස්තර කරන්න දුෂ්ටාවී නොවන සහ අනාකූල කියන එක. එහෙම තරලයක් ගමන් කරද්දී හරිද? අපි කිසියම් අනාකූල රේඛාවක් සැලකුවොත් මේ අනාකූල රේඛා කියන එක අපි හදාගත්ත ආකෘතියක්. මේ තරලාංශු දැන් මේකේ තියෙන අංශුනේ. අංශු විශාල ප්‍රමාණයක් තියෙනවානේ. මේ ඕනම අංශුවක් ගමන් කරන නියත ගමන් මාර්ගයක් තියෙනවා. අන්න ඒකට අපි කියනවා අනාකූල රේඛාවක් කියලා. එතකොට දැන් තරලයක් ගමන් කරන ආකාරය අනුව වර්ග දෙකකට වෙන් කරන්නත් පුළුවන්. එකක් තමයි මේ අනාකූල තරල, අනිත් එක ආකූල තරල. දැන් තරලයක් ඒකාකාරව කැළඹෙන්නේ නැතුව හරිද? ගමන් කරන තරලයක් අපිට නිකන් සරලව අනාකූල තරලයක් කියලා හඳුන්වන්න පුළුවන්. හරිම අර්ථ දැක්වීම ගත්තොත් මේ කිසියම් තරලාංශුවක් කිසියම් ලක්ෂයක් පහු කරගෙන යන වේගයක් තියෙනවනේ. ඒතකොට ඒ ලක්ෂයේ පහු කරගෙන යන සියලුම අංශුන් ඒ වේගයෙන්ම යනවා නම් එම තරලය අනාකූල තරලයක් ලෙස හඳුන්වන්නත් පුළුවන්. එතකොට කිසි විටකත් මේ අනාකූල රේඛා කැපෙන්නේ නැහැ, ඡේදනය වෙන්නේ නැහැ. පරතරයේ අඩු වැඩි වීමක් වෙනවා. ඒක අපිට තේරෙනවා හරස්කඩ වර්ගඵලයේ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නවා දැන් හෝස් එකකින් වතුර පාරක් අල්ලද්දී වැඩි ඈතට වතුර පාර විසි කර ගන්න ඕන නම් ඔයගොල්ලෝ ඇඟිල්ල තියනවානේ. ඒ කරන්නේ හරස්කඩ වර්ගඵලය අඩු කරන එක. හරස්කඩ වර්ගඵලය අඩු කරාම මේ තරලයක වේගය වැඩි වෙනවා. හරිද? බර්ලි මූලධර්මයෙන් අපිට කියන්නත් පුළුවන් ඔයගොල්ලෝ දන්නවා වේගය වැඩි වෙද්දී පීඩනය අඩු වෙනවා. ඒකනේ වැදගත්ම දේ බර්ලි මූලධර්මයෙන් කියන්නේ නේ. දැන් තරලයක් ගලාගෙන යද්දී මේ තරලයේ ඝනත්වය ρ. හරිද? වේගය v. ඊට පස්සේ අපි ගන්නවා මේක අර විභව ශුන්‍ය මට්ටමක් නේ. විභව ශුන්‍ය මට්ටමේ ඉඳන් එතනට තියෙන උස h නම්. හරිද? මෙතනින් තරලයේ යන වේගය v.
තරලයේ ඝනත්වයේ ρ. හරිනේ. එතකොට අපිට මෙතන තරලයේ පීඩනය නේද? පීඩනයක් තියෙනවනේ. ඕනම තැනක පීඩනයක් තියෙනවා. පීඩනයේ වෙනස් වීමක් වෙනවා. සාමාන්‍යයෙන් ද්‍රවයක් ගලාගෙන යන්නේ තරලයක් පීඩනයේ වැඩි පැත්තේ ඉඳන් අඩු පැත්තට. හරිනේ. දැන් එතකොට මෙතන අපිට දැන් ඕනම් බර්නලි මූලධර්මය දාන්නත් පුළුවන්. හැබැයි බර්නලි මූලධර්මය දාද්දී ඒක තරලයේ පිළිපදින්න ඕන අත්‍යවශ්‍ය තත්ත්ව තුනක් තියෙනවා. එකක් තමයි තරලය අසම්පීඩ්‍ය වෙන්න ඕනේ. ඒ කියන්නේ තරලයේ යද්දි සම්පීඩනය වෙන්න බෑ. දෙක තරලය අනාකූලව යන්න ඕනේ. කියන්නේ කැළඹෙන්නේ නැතුව යන්න ඕනේ. දැන් මේ කියන්නේ ආකූලව යන තරලයක්. ආකූලව යද්දී වෙන්නේ තරලයේ කැළඹීමක් සහිතව යන්නේ අපිලිවෙලට. එතන මේක වෙන්නේ දැන් තරලයක් හිතන්නකෝ අපි ඒකාකාරව යන තරලයක් තියෙනවා. දැන් මේකට හොඳ උදාහරණයක් තමයි අපි ජලකරාමයක්. දැන් ඔයගොල්ලෝ සාමාන්‍ය මේක දැකලා ඇතිනේ. අර සිංක් වල තියෙන ජලකරාමයක් ගත්තත් ගලා ගන්න පුළුවන් සාමාන්‍ය ජලකරාමයක් වුණත් ඒ ජලකරාමයේ අපි ටිකක් විවුර්ත කරාම අර ජලකඳ ඒකාකාරව පහළට ගමන් කරනවා. කැළවෙන්නේ මේක ගොඩක් මේක විවුර්ත කරාම ටැප් ගොඩක් ඇරියාම මේක කැළවීමක් සහිතව තමයි ජලය පහළට වැටෙන්නේ. ඒ කියන්නේ අනාකූලව ගමන් කරපු තරලය කිසියම් වේගයක් ඉක්මවනවත් එක්කම ආකූල තත්ත්වයටපත් වෙනවා. තව හොඳ උදාහරණයක් තියෙනවා. අපි දැන් සිගරට් දුමක් ගත්තොත් ඔයගොල්ලෝ දැකලා ඇති සමහර වෙලාවට මේ සිගරට් දුම මුලින්ම උඩට එද්දි කැළවීමක් නැතුව දුම එන්නේ. අනාකූලව ඇවිල්ලා ඊට පස්සේ ආගියතේ යන්න ගන්නවා. ඒ කියන්නේ කැළවෙන්න ගන්නවා. ඒ කියන්නේ අනාකූලව ආපු සිගරට් දුම ආකූල තත්ත්වයටපත් වෙනවා. ඉතින් මේවා ගැන ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ ආන්ත්‍ර විද්‍යාවේ තරල ගති විද්‍යාවේ කොටසේ. හරිද? එතන බර්නලි සමීකරණෙත් මම ඕනනම් ලියන්න. දැන් මෙතන අපිට ලියුව හැකි පීඩනය. කියන්නේ මෙතන තියෙන පීඩනය දන්න ඒකක පරිමාවක චාලක ශක්තිය ලියන්නේ භාගයයි ඝනත්වයේ වතාවක් ප්‍රවේගයේ වර්ගය. ඒකක පරිමාවක විභව ශක්තිය අර විභව ශූන්‍ය මට්ටමට සාපේක්ෂව ලිව්වහම ඉන්නේ h ρ කි. ඒකක පරිමාවක ශක්තිය. ඕක සමාන වෙනවා නියතයකට. ඒ කියන්නේ ඕනම තැනක මේ අනාකූල රේඛාවේ ඕනම ලක්ෂයකින් තරලාංශුවක් යද්දී එතන පීඩනය, එතන ඒකක පරිමාවක චාලක ශක්තිය, එතන ඒකක පරිමාවක විභව ශක්තිය එකතු නියතයක් වෙනවා. හරි? එතකොට ඔය කොටස් ඔයගොල්ලෝ කතා කරා මේ තියෙන බර්නලි සමීකරණේ, මේ තියෙන්නේ සන්තතික සමීකරණේ. හරිද? එතකොට මේකේ ස්කන්ධ ප්‍රවාහ ශ්‍රීකතාවය කියලා ගන්න පුළුවන් දැන්. මේ ඉන්නේ තරල පරිමාණ ශ්‍රීකතාවයනේ. තප්පරයකදී කිසියම් හරස්කඩක් තුලින් යන තරල පරිමාව. ස්කන්ධ ප්‍රවාහ ශ්‍රීකතාවය අපි කියනවා m ඩොට් ලෙස ගත්තොත් ඒ කියන්නේ තප්පරයකදී කිසියම් හරස්කඩක් තුලින් ගලා යන තරල ස්කන්ධය. ඒක ලියුවේ හැකියි තරල පරිමාව වතාවක් තප්පරයකදී ගලා යන තරල පරිමාව වැඩි කරන්න ඝනත්වය. හරි? ඒ වතාවක් ප්‍රවේගී v q සමානයි av නේ. තප්පරයකදී ගලා යන තරල පරිමාව ඝනත්වයෙන් වැඩි කරාම ස්කන්ධය වෙනවා. තප්පරයකදී ගලා යන ස්කන්ධය. ඉතින් ඔය කොටස් ටික ඔයගොල්ලෝ යාන්ත්‍ර විද්‍යාවේ ඉගෙන ගත්තා. හරි. ඊට පස්සේ තව දෙයක් ඉගෙන ගත්තා මේ තරලයක් ගලාගෙන යද්දී මේ තරලාංශුවක් යන්නේ අපි සලකන්නේ අනාකූල රේඛාවක් දිගේ. ඒ වගේම දැන් මෙතන අපි සලකනවා උපකල්පනය කරනවා මේ තරලයේ ස්තර ස්තර වශයෙන් යනවා කියලා. තරල ස්තර. හරිද? ඒ ස්තර තුල තමයි අනාකූල රේඛාව අපි හරි සලකන්නේ. ස්තර වලට තරලයේ වෙන් වෙලා තියෙන්නේ. හරිද? මේකත් අපිට බලා ගන්න පුළුවන්. එතකොට දැන් අපි යාන්ත්‍ර විද්‍යාවේ තරල ගති විද්‍යාවේ කතා කරේ ගොඩක් වෙලාවට මේ බර්නලි සමීකරණය දාද්දී දුෂ්‍රාවී නොවන තරල. දුෂ්‍රාවී කියලා කියන්නේ මම දැන් කිව්වා තරලයක් යද්දී ස්තර යන්නේ නිකන් ප්ලේට්. හරිද? දැන් ත්‍රිකෝණාශ්‍රාකාර හරස්කඩක් සහිත නිකන් කාණුවක් හිතන්නකෝ. ජලය ගලාගෙන යනවා. නැත්නම් මෙලක තියෙන අපි ඇලක් ගත්තොත් ඇල මාර්ගයක් ත්‍රිකෝණාශ්‍රාකාර හරස්කඩක් තියෙන්නේ. ඔහොම ජලය ගලාගෙන යද්දී මේක හොඳට බලන්න පුළුවන්. අපි ජලයේ මතු පිටම නිකන් වේගය ටිකක් බැලුවම හයියෙන් යනවා වගේ පේනවා. ජලයේ මතු පිට ස්තරයේ වේගය වැඩි. අර පතුලත් එක්ක ගෑවෙන, පොළොවත් එක්ක ගෑවෙන ජල ස්තරය නිකන් යන්නේ නැහැ වගේ පේනවා. ඒ කියන්නේ උඩ ස්තරයේ වේගය වැඩි, යට ස්තරයේ වේගය බිඳුවක් වගේ. උඩ ඉඳන් පහළට නිකන් ස්තරවල වේගය එතකොට ඒකාකාරව අඩුවීමක් වෙනවා. නිකන් මේ පොත ගත්තත් දැන් මේක නිකන් අපි පිටු නිකන් හිතන්නකෝ. දැන් මෙහෙම ජලයේ ගලාගෙන යන තරලය මේ පිටු තමයි තරල ස්තර යන්නේ. හරි? ඒක වැදගත් ආකෘතියක් අපි මේ ගණන් හදද්දී සලකනවා. දැන් යාන්ත්‍ර විද්‍යාවේදී මේ තරල ගති විද්‍යාවේ කොටසේ අපි කතා කරේ දුෂ්‍රාවී නොවන තරල. ඔයගොල්ලන්ට මතක ඇති බර්නලි සමීකරණය දාද්දී තරලයේ දුෂ්‍රාවී වෙන්න බෑ. ඒ කියන්නේ තරල ස්තර දෙකක් අතර ඝර්ෂණ බල දෙන්නේ බෑ. දැන් අපි මේකෙදි කතා කරන්නේ අපේ කාර්ය දුෂ්‍රාවීතාවයනේ. හරිද මේ කොටසේ?
එතකොට මේකද අපි කතා කරන්නේ දුෂ්ශ්‍රාවීතාවයක් තියෙන තරල ගැන. හැබැයි තරලේ අපි සලකන්නේ අනාකූලව යනවා කියලා. හරිද? ඒක තේරුණාද? එතකොට දැන් මෙතන අපි කතා කරන්නේ දුෂ්ශ්‍රාවීතාවයේ සහිත තරල සම්බන්ධ කොටස් සහ භෞතික සංසිද්ධීන්. හරි. හොඳයි. අපි එහෙනම් මෙතනින් පස්සේ ක්‍රියාත්මක වන කොටස් ටික සාකච්ඡා කරන්න ගමු. හරි. ඊළඟට මේ මූලික කොටස් ටික මතක් කරේ. හරි. ඊළඟට අපිට තියෙන්නේ මේකේ මේ මම තරල ස්තර පිළිගන්න විදිය ඉස්සලාම් පොඩ්ඩක් හැදලා වෙන්නන්නම්. ඒක හරියට තේරුම් ගන්න. හරි. දැන් අපි හිතන්න මේ වගේ මම ඍජු කෝණාශ්‍රාකාර හරස් කඩක් සහිත බටයක් ඕනෙත් නෑ නිකන් හිතන්නකෝ ඔය වගේ අර ඇල මාර්ගයක ජලය ගලාගෙන යනවා. තරලයක් ගලාගෙන යනවා. හරිද? එතකොට දැන් මේ ජලය මේ පැත්තට ගලාගෙන යනවා. මේ තියෙන්නේ ජලයේ මතු පිට පුෂ්ඨයේ. මතු පිට පුෂ්ඨයේ වේගය v. හරිද? මේක මම ඉස්තර ඇඳුවොත් නිකන් මේ වගේ ඉස්තර ඇඳලා පෙන්වන්න පුළුවන්. හරිද මේ? මම මේ ඉස්තර ගොඩක් තියෙනවා අපි ඉස්තර 4ක් විතර ඇඳගමු. ඉස්තර 4ක් විතරනේ. මේ තියෙන උඩම තියෙන තරල ඉස්තරය. ඒතර ඒකේ වේගය v. මම ඒක නිකන් වේගය ඇඳුවොත් v. හරිද? මේ පොළවත් එක්ක ගෑවෙන තරල ස්තරයේ වේගය නිකන් අපිට පේන්නේ නිකන් බැලුවම යන්නේ නෑ වගේ ඇත්තටම. හරිද? ඒ වේගය බිඳුවයි. ඊට උඩ ස්තරයේ තරලේ යන වේගය ටුට්ටක් වැඩි. ඊට උඩ ස්තරයේ තරලේ යන වේගය තව ටිකක් වැඩි. ඔය වගේ හරිද v1 v2 නේ. හරිද? අපි මේවා යා කරොත් නිකන් මේ වගේ අර ඒකාකාරව අපිට පෙන්නනවා තරල ස්තරවල වේගය පහළට යන්න අඩු වෙනවා කියලා. හරිද? ඒක වැදගත්. දැන් මේක මෙහෙම තරල ස්තරවල හැඩ වෙනස් වෙනවා. තරලයේ ගමන් කරන ස්වභාවය මත කියන්නේ නලයේ හැඩේ මත. දැන් මේ තියෙන ඍජු කෝණාශ්‍රාකාර හරස් කඩක් සහිත කාණුවක් දිගේ තරලයේ යද්දිනේ. හරි. දැන් මේක මෙහෙම වුණොත් අද මේ ස්පර්ශන නිශ්චල කුෂ්ඨයක් එක්ක ගෑවෙනවා නම් තරලයේ එතන තරල ස්තරයේ වේගය බිඳුවක් වෙනවා. දැන් හිතන්න මෙහෙම එකක්. උඩ අපි මොකක් හරි තියන් ඉන්නවා ප්ලේට් එකක්. හරිද බාධකයක්. යටත් තියෙනවා බාධකයක්. නිකන් පොළව උඩත් නිකන් හිතන්නකෝ මේ වගේ නිශ්චල දෙකක් මොකක් හරි. ඒතර ඒ දෙක අතරින් අපි යවනවා තරලයක්. ඒ දෙක අතරින් තරලයක් යවනවා. එතකොට දැන් උඩම තියෙන තරල ස්තරයේ වේගය එතකොට මොකද වෙන්නේ? දැන් මේ ඒ උඩම තරල ස්තරයත් එක්ක ගෑවෙන බාධකේ නැත්නම් අපි ගත්තොත් ගෑවෙන කුෂ්ඨයේ නිශ්චලෙ හින්දා උඩම තරල ස්තරය නිශ්චලයි. දැන් මෙතන පොළොව නිශ්චලෙ හින්දා තමයි ඒකත් එක්ක ගෑවෙන තරල ස්තරයේ වේගය බිඳුවක් නේ. මෙතන තරල ස්තරය එතකොට නිශ්චල වෙනවා. මෙතනත් එක්ක ගෑවෙන තරල ස්තරයත් වේගය අඩු වෙනවා නිශ්චල වෙනවා. මේක ගත්තොත් නිකන් අපිට පේනවා මැද තරල ස්තරය තමයි හයියෙන් යන්නේ. හරිද? තරල ස්තරයෙන් ඍජු කෝණාශ්‍රාකාර වෙන්නත් පුළුවන් වෙන හැඩයක් වෙන්නත් පුළුවන්. හරිද? ඒක නිශ්චලතාවෙන් පටන් අරන් තරල ස්තරවල වේගය අපිට මේ විදිහට යන්නේ. ඔය MC වලට එහෙම අහනවා. හරි ඊටත් මගින් ඊතලයේ විශාලත්වයෙන් තරල ස්තරයේ වේගය නිරූපණය වෙනවා. දැන් අපි ගත්තොත් මේ හෝස් එකක් වගේ මේ හෝස් එකක් තුලින් තරලය යද්දී මේකේ තියෙන ඍජු කෝණාශ්‍රාකාර තරල ස්තර නෙමෙයි. මේකේ නිකන් අපිට තියෙන කුහර සිලින්ඩර තරල ස්තර. ඒකෙත් ගන්න මේ හෝස් එකේ වටේ කුෂ්ඨය නිශ්චලව තියෙන හින්දා හෝස් එකේ වටේ කුෂ්ඨයත් එක්ක ගෑවෙන තරල ස්තරය නිකන් නිශ්චලයි වගේ සලකන්නේ. හරිද? හෝස් එකේ වටේ කුෂ්ඨයත් එක්ක ගෑවෙන තරල ස්තරයේ ප්‍රවේගය බිඳුවයි. හරිද? ඊට පස්සේ ඊට ඇතුලෙන් තියෙන තරල ස්තරයේ වේගය ටිකක් වැඩි වෙනවා. ඊට ඇතුලෙන් තියෙන තරල ස්තරයේ වේගය තව ටිකක් වැඩි වෙනවා. අර තව ටිකක් වැඩිනවා ඊට පස්සේ තියෙන තරල ස්තරය අර මැදම තියෙන තරල ස්තරයේ වේගය තමයි උඩින් වෙන්නේ. ওই විදිහට තරල ස්තර වල වේගය හරිද වෙනස් වීමක් වෙනවා. මේක නම් අපි යා කරුත් නිකන් වක්‍ර ස්වභාවයක් තමයි එන්නේ. තරල ස්තර වල වේගයේ පිහිටීම වක්‍ර ස්වභාවයක් තමයි ගන්න. දැන් අපිට ගණන් වල මේ අවස්ථා දෙකම තියෙනවා. සමීකරණස් තියෙනවා මේවා සම්බන්ධ කරන විදිය. හරි. ඊට පස්සේ අපි දැන් බලමු මුලින්ම මේ ඍජු කෝණාශ්‍රාකාර හරස් කඩක් සහිත මේ අවස්ථාව. මේකත් අපිට කතා කරන්න තියෙනවා. මේ ඍජු කෝණාශ්‍රාකාර හරස් කඩක් සහිත හරස් කඩක් තුලින් අනාකූල තරලයක්. දැන් අපි කතා කරන්නේ දුෂ්ශ්‍රාවී තරල ගැන. හරිද? ගමන් කරද්දී මේ තරල ස්තරවල ප්‍රවේග සම්ප්‍රේෂණය වෙන විදිය සහ දුෂ්ශ්‍රාවී බල ක්‍රියාත්මක වෙන විදිය වැදගත්. හරි මම මේ අදින්නේ උඩම තියෙන තරල ස්තරය. හොඳට බලා ගන්න. උඩම තියෙන තරල ස්තරය. ඊට උඩ අදින්න තරල ස්තර. හරි.
ඊළඟට අපි ගත්තොත් ඊට පස්සේ තියෙන තරල ස්තරය. තරල ස්තර කිහිපයක් විතරක් අඳින්නම්. හරිනේ. තරල ස්තර 4ක්. දැන් තරලේ මෙහාට යන්නේ. රුජු කෝණාශ්‍රාකාර හරස් කඩක් සහිත කාණුවක් දිගේ මේ තරලේ යනවා. එතකොට දැන් මේ උඩම තරල ස්තරය මත අපි හිතන්නකො බලයක් ඇති කරලා මෙයාව තල්ලු කරද්දී මේ තරල ස්තරය මෙහාට යන්න ගන්නවා. කිසියම් වේගයක් සහිතව. වේගය හිතන්නකො. ඒක මෙහාට යද්දී දැන් අපි දන්නා මේ තරල ස්තර දෙකක් අතර නිකන් රළු කුෂ්ඨයක් දිගේ වස්තුවක් අපි ඇදයි යද්දී මොකද වෙන්නේ? රළු කුෂ්ඨයක් දිගේ වස්තුවක් මෙහාට ඇදයි යද්දිම අනිත් පැත්තට ඇති වෙනවනේ ඝර්ෂණ බලය. ඒ වගේම තමයි මෙතනත් වෙන්නේ. මේ උඩම තරල ස්තරය අපි දැන් මෙහාට තල්ලු වෙද්දී තල්ලු කරද්දී ඒකට පටහැනිව ඇති වෙනවා මේ පැත්තට ඝර්ෂණ බලය F1. අනේ ඝර්ෂණ බලයට අපි කියනවා දුෂ්‍රාවී ඝර්ෂණ බලය. හරි ඒක ඇති වෙන්නේ එතකොට යට තරල ස්තරයෙන් උඩ තරල ස්තරය මත. හරි යට තරල ස්තරයෙන් උඩ තරල ස්තරය මත ඇති වෙන්නේ මෙතනින්. දැන් නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව දැන් මේක වස්තු දෙකක් නේ තරල ස්තර දෙක. ඒකේ ප්‍රතික්‍රියාව වශයෙන් ඊළඟ තරල ස්තරය මත ඉස්සරහට ඒ බලය ඇති වෙනවා. ඒ බලෙන් තමයි දෙවෙනි තරල ස්තරය මෙහාට තල්ලු කරන්නේ. එයා මේ පැත්තට යද්දී ඊට පස්සේ තියෙන තරල ස්තරයෙන් ඊට ප්‍රතිවිරුද්ධ බලයක් ආයෙ ඇති වෙනවා F2. ඒකේ ප්‍රතික්‍රියාව මේ තරල ස්තරය මත ඇති වෙලා එයා ඉස්සරහට තල්ලු වෙන්න ගන්නවා. එයා ඉස්සරහට යද්දී ඊට යට තරල ස්තරයෙන් ඊට ප්‍රතිවිරුද්ධව ඝර්ෂණ බලයක් ඇති වෙනවා F3. හරිද? ඒකේ ප්‍රතික්‍රියාව වශයෙන් ඊළඟ තරල ස්තරය මත ඇති වෙනවා ඉස්සරහට බලයක්. හරිද? ඔය විදිහට තමයි තරල ස්තර මත ඇතිවන මේවට අපි කියන්නේ ස්පර්ශීය බල. ඒ තරල ස්තරයේ ස්පර්ශීය නැති වෙන්නේ මේ තරල ස්තරයේ ස්පර්ශීය. මෙන්න තරල ස්තරය ගත්තොත් බලය ඇති වෙන්නේ ස්පර්ශක. දැන් මේ තරල ස්තරයක වර්ගඵලය ගත්තොත් ඒ කියලා. හරිද? එතකොට මේ අණුව අපිට ගන්න පුළුවන් වැදගත් මේකේ භෞතික රාශියක් තියෙනවා සහ සමීකරණයක් තියෙනවා. මේ වෙලාවේ දැන් අපි දන්නවා මේ උඩම තරල ස්තරයේ මත ඇතිවන බලය අපි F කියලා ගත්තොත් ඇත්තටම මෙතන බලන්න මේ සම්පූර්ණ තරලයේ මතම දැන් අපි හිතමු මේ තරල ස්තරවල සම්පූර්ණ ගැඹුර D කියලා හිතන්නකො. D තරලයේ සම්පූර්ණ උස. එතකොට මේ බල දැන් සම්පූර්ණ තරලයේම සලකද්දී ස්තර ඔක්කොම අහු වෙනවනේ. එතකොට මේ බලයේ මේ බලය කැපිලා යනවා. මේ බලයේ මේ බලෙත් කැපිලා යනවා. නේ කොහොම බල කැපිලා ගිහිල්ලා අර ඉතුරු වෙන්නේ අපි උඩින් යදපු බලේ තරලයේ තල්ලු කරන්න. තරලයේ තල්ලු කරන්න බලයක් යොදන්න ඉතින්. එතකොට ඒ බලයට අපි කියන්නේ කොහොමද මේවා ස්පර්ශී බල. එතකොට සම්ප්‍රයුක්ත බලයෙන් තියෙන්නේ මෙන්න මේ බලය. හරිද? මෙතන අපි දැන් ප්‍රවේග විචලනය වීම යනදොත් ඉහළ තරල ස්තරයේ ඉඳන් පහළ තරල ස්තරයට දක්වා ඉහළ තරල ස්තරයේ තමයි හයියෙන් යන්නේ. මොකද යාත් එක්ක ගෑවෙන බාධකයක් උඩින් නැහැ ස්පර්ශ වෙලා. නිදහසේ යනවා හයියෙන්. යටම තරල ස්තරයට හයියෙන් යන්න බෑ. පොළොවත් එක්ක බාධකයක් එක්ක යටින් ගෑවිලා තියෙන්නේ. යට බාධකේ නිශ්චල නම් ඒකත් එක්ක ගෑවෙන ස්තරය නිශ්චලයි. ප්‍රවේගී බිඳුවයි. එතකොට මම නිකන් තරල ස්තරවල වේගය යනදොත් මේ විදිහට එන්නේ. හරි. එන්න ඒකාකාරව මේවා MC වල එහෙම අහනවා. හරි. සීතල වලින් පෙන්වන්න පුළුවන්. එතකොට දැන් අපි ගත්තොත් මේ උඩ තරල ස්තරයේ වර්ග බලයේ මේ උඩ තරල ස්තරයේ මත ක්‍රියාත්මක බලයේ F නම් මේක ස්පර්ශීය බලය. තරල ස්තරයේ ඔස්සේ දින ඉඳ ස්පර්ශක යනින් අපි කියන්නේ ස්පර්ශීය බලය. එතකොට දැන් මේකේ අපිට තියෙනවා නියමයක්. මේ දුෂ්‍රාවීතාවයේ පිළිබඳ නිව්ටන් නියමය. හරි. එතකොට ඒක අපි පාවිච්චි කරන්නේ මේ වගේ මේ රුජු කෝණාශ්‍රාකාර හරස්කඩක් සහිත තරලයක් තුලින් මේ ගමන් කරන තරලයක් සඳහා තමයි මේ සම්බන්ධය පාවිච්චි කරන්නේ. ඒකෙදි අපිට වැදගත් පද රාශීන් දෙකක් තියෙනවා. භෞතික රාශී එකක් තමයි මේ ස්පර්ශීය පීඩනය. ස්පර්ශීය පීඩනය. හරි. ස්පර්ශීය පීඩනය. දැන් අපි දන්නා පීඩනය කියන්නේ බලය වේදීම වර්ග බලයනේ. මෙතන ස්පර්ශීය පීඩනය කියන්නේ හේතුව මෙන්න මේ බලය ස්පර්ශීයව ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ බලය ස්පර්ශීයව ක්‍රියාත්මක වෙන හින්දා මෙතන ඇත්තටම ස්පර්ශීය බලය බෙදන්න ඕනේ තරල ස්තරයේ වර්ග බලය. ඒකයි මෙතන ස්පර්ශීය පීඩනය ලෙස අපි මේක නම් කරලා තියෙන්නේ. හරිද? ඒකට P සමානයි ඕනනම් F යට A. හරි. ඊට පස්සේ දැන් අපි මේකේ පස්තාරයක් යනදොත් මේ පහළට එන්න ඒ කියන්නේ මේ තරලයේ ගැඹුරත් එක්ක හරිද? තරලයේ ගැඹුරත් එක්ක තරල ස්තරවල ප්‍රවේග පිහිටන ආකාරය ගැඹුර සහ ප්‍රවේගය. මොකද වෙන්නේ? ඒකාකාරව අඩු වෙනවනේ. දැන් උඩම තරල ස්තරයේ වේගය තමයි වැඩිම v.
පහළට එන්න තරල ස්තර වල දැන් මම මෙහෙම තරල ස්තර හතරක් යනතර මේකේ විශාල තරල ස්තර ගානක් තියෙනවා. හරි ලොකුවට මෙහෙම පේන්නේ නැහැ. හරි අපිට මෙහෙම තරල ස්තර පේන්නේ නැහැ බැලුවාම. තරලයක් ඇද්දි මෙහෙම තරල ස්තර පේන්නේ නැහැ. හරිද? අපි එහෙනම් ආකෘතියක් හදලා විස්තර කරනවා තරල ස්තර වශයෙන් යන්නේ. නැත්නම් මේකේ අනාගුල රේඛා පේනවද බැලුවාම? එහෙම පේන්නේ නැහැ. හරිද? අපි එහෙම ආකෘති හදාගෙන විස්තර කරනවා. මේ විද්‍යාඥයෝ හදාගත්ත ආකෘති. හරිද? ඉගෙන ගන්න දී. ඒතර මේකේ පහළට යද්දි තරල ස්තර වල වේගය ඒකාකාරව අඩු වෙනවා. හරිද? එතකොට අපිට මේකේ අනුක්‍රමණය තියෙනවානේ මේ ඇඳ පස්තාරේ. ඔය අනුක්‍රමණයට අපි කියනවා ප්‍රවේග අනුක්‍රමණය. ඒ කියන්නේ ඒකක ගැඹුරකදී සිදුවන ප්‍රවේග බැස්ම. දැන් පහළට එන්න ප්‍රවේගය බහිනවනේ. තරල ස්තරවල. ඒකක ගැඹුරකදී සිදුවන ප්‍රවේග බැස්ම. ඉතින් මෙතන අනුක්‍රමණය ගද්දී ඒකට අපි කියන්නේ ප්‍රවේග අනුක්‍රමණය. හරිද? ප්‍රවේග අනුක්‍රමණය. ඒතර y කණ්ඩායමක වෙනස කියන්නේ ඩෙල්ටා v. හරිද? x කණ්ඩායමක වෙනස කියලා කියන්නේ මෙතන ඩෙල්ටා d. නැත්නම් v යට d දාන්නත් පුළුවන්. ඔව් අපි සලකන ප්‍රවේගාන්තරය බෙදන්න ඕනේ අදාළ ගැඹුරෙන්. දැන් මේ සරල රේඛාවක අනුක්‍රමණය කොහෙන් ගත්තත් එකයිනේ. මෙතන සලකලා ගන්නත් පුළුවන් මේ වෙන ලක්ෂ දෙකක් සලකලා ගන්නත් පුළුවන්. කොහෙන් ගත්තත් ප්‍රවේග අනුක්‍රමණය එකයි. ඉතින් නිව්ටන් කියන විද්‍යාඥයා ඉදිරිපත් කරා පරීක්ෂණාත්මකව අධ්‍යයනය කරලා මේ වගේ තරලයක් අනාකූලව දුෂ්‍රාවී තරලයක් ගලාගෙන යද්දී හැබැයි උෂ්ණත්වය නියත වෙන්නත් ඕනේ මම ඒකට හේතුව කියන්නම්. හරිද? මෙතනදී එයා ඔප්පු කරලා පෙන්නුවා මෙන්න මේ ස්පර්ශීය පීඩනය. ඒ කියන්නේ F යට A කියන එක අනුලෝමව සමානුපාතිකයි ප්‍රවේග අනුක්‍රමණයට. ඩෙල්ටා V යට ඩෙල්ටා D. මේක අපි සමීකරණයක් කරද්දී දාන නියතේ. අන්න ඒක තමයි මොකද්ද දුෂ්‍රාවීතා සංගුණක ලෙස හඳුන්වන්නේ. මේ තරලයේ සතු ගුණයක්. අර හරියට මේක ප්‍රත්‍යක්ෂතාවයේ එන සමීකරණය වගේම තමයිනේ. රුක්නීමෙන් එන සමීකරණයේ අම්මා පාංගිනේ. මේක දාන්නේ දුෂ්‍රාවිතා සංගුණකේ. ඉතින් මෙතන ඩෙල්ටා V යට ඩෙල්ටා D. ඉතින් ගණන් හදද්දී ඉතා වැදගත් සමීකරණයක් තමයි මේක. දුෂ්‍රාවිතාව පිළිබඳ නිව්ටන් සමීකරණ. මේ සමීකරණ ඔක්කොම තුනයි තියෙන්නේ. මෙතනින් පළවෙනි සම්බන්ධය. මම මේකෙන් ගණනක් හදන විදිය පෙන්නන්නම් සිද්ධාන්තය ඉවරුනාට පස්සේ. ඒ ටික හරි. හරිද පස්තාරෙත් වැදගත්. එතකොට උෂ්ණත්වය නියත වෙන්න ඕනේ කියන හේතුව තමයි දැන් මේ උෂ්ණත්වයත් එක්ක තරලයක දුෂ්‍රාවිතාවය වෙනස් වෙනවා. හරි මේ සමීකරණේ අපිට ගණන් වලට ඕන වෙනවා පස්තාරෙත් වැදගත්. හරි. මම නිකන් මේක දැන් ආවනම් නිකන් ආදේශ කරන ගණනක් ගත්තොත් හරිද? මෙතන වුණා අපි මේ දුෂ්‍රාවිතා සංගුණකේ ඒකක ගන්නත් පුළුවන්. මේවල ඒකක වැදගත් දැන් ස්පර්ශීය පීඩනය කියන්නේ පීඩනයක් නේ. ඒකක එන්නේ මොනවද? පැස්කල් නැත්නම් මොකද්ද? පැස්කල් හෝ වර්ග මීටරයට නිව්ටන්. පීඩනය කියන එක අදිශ රාශියක් මාන ගන්නත් පුළුවන් වෙන්න ඕනේ හරිද? වර්ග මීටරයට නිව්ටන්. ප්‍රවේග අනුක්‍රමණයේ ඒකක ගත්තොත් එන්නේ මොකද්ද? ප්‍රවේගය කියන්නේ තත්පරයට මීටර. බෙදීම ගැඹුර කියන්නේ දිගක් නේ මීටර. එතකොට එන්නේ S ඍණ එක. හරි. එතන මට ඕනනම් මෙතන දුෂ්‍රාවිතා සංගුණක ඒකක මේකට ආදේශ කරලා ගත හැකි. හරි. දුෂ්‍රාවිතා සංගුණක ඒකක. මෙතන F යට ඒ වල ඒකක ඉන්නේ nm ඍණ 2. නැත්තම් පැස්කල් දාන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ V යට D කියන්නේ ඒකකේ තප්පරෙන්නේ මේක හරස්ම කරලා ගන්න S ඍණ එක. S ඍණ එක උඩට එද්දී මේක එන්නේ ns m ඍණ 2. හරි. එහෙම නැත්නම් පැස්කල් වලින් දාලා ගන්නවා නම් පැස්කල් S ඍණ එක උඩට එද්දී S දාන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ පැස්කල් තත්පර වගේ ගන්නත් පුළුවන්. හරි. ඒක මාරු කරගන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට අපිට වැදගත් වෙනවා මම නිකන් මේක උනම් ආදේශ කරන ගානක් පෙන්නන්නම් සමීකරණයට සරලව ආදේශ කරන්න පුළුවන්. හරි. දැන් අපි හිතන්න මේ වගේ මොකක් හරි තරලයක් ගලාගෙන යද්දී මේ වෙලාවේ ක්‍රියාත්මක වන බලය නිව්ටන් සීයක බලයක් ක්‍රියාත්මකයි. මෙතන වර්ග බලය වර්ග සෙන්ටිමීටර 50යි. හරිද? මෙතන ගැඹුර මේ ලොකු තරල ස්තරයක් නෙමෙයි පොඩි තරල ස්තරයක් තරගමු. ගැඹුර මිලිමීටර 8යි. හරි. තරලේ දුෂ්‍රාවිතා සංගුණකේ. හරි මම දෙන්නම්. හරි 7 වතාවක් 10 වෙන 3යි. නිකන් අගයක් විතරයි දුන්නේ. හරි මෙතන ඕනනම් SI එක වලින්ම දාන්නම් ns m ඍණ 2. කිසියම් තරලයක් කිසියම් උෂ්ණත්වයකදී. එතකොට අපිට මෙතන ඇහුවොත් මේ උඩම තරල ස්තරයේ ප්‍රවේගය. හරිද? අපි මෙතන ඇත්තටම දැන් තරල ස්තර වල මුළු ගැඹුර මිලිමීටර 8නේ.
හරිද? ඒතකොට ප්‍රවේග අන්තරය ගන්න ගැඹුර තමයි දාන්න ඕනේ. කියන්නේ දැන් මේ තරල ස්තරයයි මේ තරල ස්තරයයි සරලා දාන්නත් පුළුවන්. එතකොට ඒ දෙක අතර තියෙන ගැඹුර තමයි ගන්න ඕනේ. ප්‍රවේගානුක්‍රමණයට අපි සලකන ගැඹුර කොහෙන් ගත්තත් එකයි ඊට අදාළ ප්‍රවේගාන්තරය දාන්නත් ඕනේ. අනුක්‍රමණය වෙනස් වෙන්නේ නැහැ. ඒතර අපි දැම්මොත් නිව්ටන් නියමයේ F යටේ වතාවක් සමානයි ඊට වතාවක් මෙතන ඩෙල්ටා V යට ඩෙල්ටා D. F කියන්නේ නිව්ටන් මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ කීයද? නිව්ටන් 100 නේ. SI එක වලින් දාන්න ඕනේ. ඒ කියන්නේ උඩම තරල ස්තරයේ වර්ගඵලය මම ගත්තොත් 50යි. බලයේ ක්‍රියාත්මක වන වර්ගඵලය තරල ස්තරයේ. මේක වර්ග මීටර කරන්න 10 ඍණ 4න් වැඩි කරන්න ඕනේ. දුෂ්‍රාවිතා සංගුණෙ මම මෙතන ගත්තොත් 7 වතාවක් 10 ඍණ 3යි. අනේ මේ ඩෙල්ටා V දාන්නේ දැන් අපි සලකන දැන් තරල ස්තරවල ප්‍රවේග අන්තරය. දැන් මම සලකන්නේ උඩම තරල ස්තරයේ යටම තරල ස්තරයේ උඩ මේකේ වේගය v යටම තරල ස්තරයේ වේගය බිඳුවයි. ඒකෙන්ද කෙලින්ම v දැම්මත් හරිය. ඊට අදාළ ගැඹුර තමයි දාන්න ඕනේ. මෙතන ඔයගොල්ලෝ ප්‍රවේගාන්තරය ගන්න තරල ස්තර අතර තියෙන ගැඹුර තමයි දාන්න ඕනේ. ගැඹුර මෙතන මිලිමීටරට මීටර කරලා දාන්න 10 න් 3න් වැඩි කරලා. ඉතින් අපිට ඕන උඩම තරල ස්තරය යන වේගය හෙව්වේ. ඊට පස්සේ නම් අර උෂ්ණත්වය නියත වෙන්න ඕනේ කිව්වේ. දැන් නිව්ටන් නියමය ඉදිරිපත් කරන්නේ අනාකූලව ගලන දුෂ්‍රාවී තරලයක්. නියත උෂ්ණත්වයේදී මොකද වෙන්නේ? මේ පීඩන ස්පර්ශීය පීඩනය ප්‍රවේග අනුක්‍රමණයට අනුලෝම සමානුපාතිකයි. අර නියත තමයි දුෂ්‍රාවිතා සංගුණකේ ඒක තරලයේ අනුව වෙනස් වෙනවා. තරලයේ අනුව වෙනස් වෙනවා. ඒතර මේ උෂ්ණත්වයත් එක්ක තරලයක දුෂ්‍රාවීතාවය දැන් ඇත්තටම දැන් දුෂ්‍රාවීතාවය අපි කියන එක සරලව හඳුන්වනවා. දුෂ්‍රාවීතාවය කියන්නේ තරල ස්තර ගමන් කරද්දී තරල ස්තර අතර ඇති වෙනවනේ දුෂ්‍රාවී ඝර්ෂණ බල. අන්නේ ඇතිවීමට ඇති තියෙන හැකියාව තමයි මේ තරලයේ සතු දුෂ්‍රාවීතාවය කියලා කියන්නේ. නැත්නම් ඔයගොල්ලෝ සමහර තරල දන්නවා හොඳින් ගලා යනවා. දැන් ජලය වගේ අපි හැලුවොත් හොඳට ගලාගෙන යනවා. පැණි හැලුවොත් මොකද වෙන්නේ? ගලාගෙන යන්නේ නැහැ. ඒ කියන්නේ දුෂ්‍රාවිතාවය වැඩි උකුබවින් වැඩි. අපි සාමාන්‍ය ව්‍යවහාරයේ කියන්නේ උකුබවනේ. උකුබවින් වැඩි කියන්නේ නිකන් ගලා යෑම අඩුයි. පැණි ගත්තොත් එහෙම උකුබවින් වැඩි. දුෂ්‍රාවිතාවය වැඩි. හැබැයි අපිට දැන් පැණි තෙල් ගත්තත් එහෙමනේ. පැණි වලට වඩා නම් දුෂ්‍රාවිතාවය අඩුයි තෙල් වල. හැබැයි ගලා යෑම ටිකක් අඩුයි. ජලය ගත්තොත් හොඳට ගලාගෙන යනවා නේ. ජලය ඇලුවාම. හරි. එතකොට දැන් අපි තෙල් එහෙම රත් කරද්දි මොකද වෙන්නේ? පැණි රත් කරද්දී ලොකු බව අඩු වෙනවා. කියන උෂ්ණත්වය වැඩි කරද්දී දුෂ්‍රාවීතාවය අඩු වෙනවා. මෙන්න මේ කිසියම් ද්‍රවයක දුෂ්‍රාවීතාවය සංගුණකේ උෂ්ණත්වයත් එක්ක හරිද? උෂ්ණත්වයත් එක්ක මේ වගේ පස්තාර වැඩයක් තමයි පෙන්වන්නේ. උෂ්ණත්වයත් එක්ක දුෂ්‍රාවීතාවය අඩු වෙනවා. වක්‍ර පස්තාරයක් එන්නේ. ඒ කියන්නේ පැණි රත් කරන්න ලොකු බව අඩු වෙනවනේ. උෂ්ණත්වය වැඩි කරද්දී හරිද? උෂ්ණත්වය වැඩි කරද්දී දුෂ්‍රාවීතාවය අඩු වෙනවා. ලොකු බව අඩු වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් පපඩම් බදිද්දී උනත් නැත්නම් තෙල් වල මොනවා හරි බදිද්දී තෙල් නිකන් තෙල් වලට දැම්මම පපඩම් බැදෙන්නේ නැහැ. ඒක දුෂ්‍රාවීතාවයේ තෙල් වල වැඩි ඒකට. රත් කරාම දුෂ්‍රාවීතාවය අඩුයි. ඒකට තෙල් අංශ හොඳට පපඩම් හරහා ගිහිල්ලා ඒක බැදෙනවා. හරිද? දුෂ්‍රාවීතාවය අඩු වුණාම හොඳට යන්න පුළුවන්. ගලාගෙන අස්සට. හරි ඒක දැන් අපිට පළවෙනි සම්බන්ධය මේ ටික තමයි කතා කරන්න තියෙන්නේ. හොඳයි. ඊළඟට අපිට මේකේ තව සමීකරණයක් තියෙනවා මේ දුෂ්‍රාවීතාවය පිළිබඳ ස්ටොක්ගේ සමීකරණය. අපි ස්ටොක් සමීකරණය කියලා කියන්නේ ස්ටොක් කියන විද්‍යාඥය ඔප්පු කරලා දෙන සමීකරණයක්. අපිට ගණන් වල ඒක පාවිච්චි කරන්න වෙනවා. ඒතකොට ඒකෙදී අපි කතා කරන්නේ මේ කිසියම් දුෂ්‍රාවී තරලයක් තුලින්. හරිද? දුෂ්‍රාවී තරලයක් තුලින්. ගොඩක්ම අපි ද්‍රවයක් තුලින් කියලා ගමුකෝ. තරලයක් කියවම ද්‍රව හෝ වායු. ඒතකොට දැන් දුෂ්‍රාවී තරලයක් තුලින් හිතන්න මේ දිනේ තරලය. දුෂ්‍රාවී තරලය. හරි මේක තුලින් කිසියම් අපි ඇත්තට මේ ගෝලීය වස්තු තමයි සලකන්නේ. දැන් මොන වස්තුවක් ගියත් තරලය තුලින් මේ වස්තුව පහළට යන්නත් පුළුවන්. සාමාන්‍ය පහළට යන්නේ මොකක් වුණොත්ද? මේ වස්තුවේ ඝනත්වය වැඩි වෙන්න ඕනේ මේ තරලයේ ඝනත්වයට වඩා. එතකොට මෙයා පහළට යනවානේ. දැන් අපි හිතන්නකෝ ජලයක අතාරිනවා යකඩ ගෝලයක්. අනිවාර්යෙන් පහළට යනවානේ. ප්ලාස්ටික් ගෝලයක් වගේ අතරියොත් යන්නේ නැහැ නේ පහළට. ඝනත්වය අඩුයි ප්ලාස්ටික් වල ජලයට වඩා. මේ වස්තුවේ සඵල ඝනත්වය අඩු වුණොත් එයා උඩට එනවා. ඒ කියන්නේ ප්ලාස්ටික් ගෝලය අපි යට තියලා අතහැරියොත් ජලයේ නැත්නම් මේ ද්‍රවයේ යට පතුලේ අතහැරියොත් වෙන්නේ එයා උඩට එනවා. හරිද? ඒක ඝනත්වය මත තමයි තීරණය වෙන්නේ. බලත් එක කියන්නත් පුළුවන්. ඒතර මේ වෙලාවේ මම හිතන්නම් මේ අපිට තියෙන මේ ගෝලීය වස්තුවක් දුෂ්‍රාවී තරලයක් තුලින් යද්දී දැන් අපි දන්නවා චලිතයක ප්‍රතිරෝධී බලයක් ඇති වෙනවා.
දැන් වස්තුවක් වාතය තුල යද්දිත් වෙන්නේ අපි වාත ප්‍රතිරෝධී බලය කියන්නේ දුෂ්‍රාවී බලයක් තමයි. හරි ඒ කියන්නේ වාතාංශු වැඩි වැඩි යද්දි වස්තුව වාතාංශ වලින් ඇති වෙනවා බලයක්. දැන් මෙතනත් එහෙම මේ බෝලය අතහැරියාම හරිද? දැන් පහළ යනවා කියලා හිතන්නකෝ. මේ ද්‍රවාංශු වල ගැටි ගැටි යන්නේ. නැත්නම් ස්පර්ශ වීගෙන යන්නේ. ගෑවිගෙන යද්දි යන දිශාවට ප්‍රතිවිරුද්ධව ඇති වෙනවා බලයක්. අපි ඒකට කියන්නේ දුෂ්‍රාවී බලයක් කියලා. දුෂ්‍රාවී බලය. හරි. එතකොට මෙන්න මේ දුෂ්‍රාවී බලය සඳහා අපිට සමීකරණයක් පාවිච්චි කරන්න පුළුවන් මේ වස්තුවේ වේගය v නම්. හරිද? මේ බෝලේ අපි ඇත්තටම මේ බෝල ගැන කතා කරන්නේ බෝල වස්තු. දැන් ගණකයක් වෙන වස්තුවක් ගියත් මේ බලය ඇති වෙනවා. ඒතර ඒකට එන සමීකරණය වෙනස් වෙනවා. මේ අපිට තියෙන ගෝලීය වස්තුනේ. ඒකින්ද මේ සමීකරණය මතක තියාගන්න වෙනවා. වස්තුවෙන් වස්තුවට ඇතිවන දුෂ්‍රාවී ඝර්ෂණ බලය සඳහා සූත්‍රය වෙනස් වෙනවා. අපේ සිලබස් එකේ තියෙන්නේ ගෝලීය වස්තුවක් යද්දී ඇතිවන දුෂ්‍රාවී ඝර්ෂණ බලය විතරයි. ඒකින්ද මේ සූත්‍රය මතක තියාගන්න වෙනවා ගණන් හදද්දී. ගෝලයේ R යන වේගය මේ වෙලාවේ වේගය v. මේ තරලයේ දුෂ්‍රාවීතා සංගුණකී ඊට. දුෂ්‍රාවීතා සංගුණකී. එතකොට අපිට මේක ඕනනම් මාන විශ්ලේෂණයෙන් ඔප්පු කරන්නත් පුළුවන්. මේ බලය සමානුපාතිකයි මාන පාඩමෙත් මේක ඔප්පු කරලා ඇති. මොකක් හරි R වල කිසියම් දර්ශක බලයකට නේ. හරි R වල x මේක අංක 1. මේ F කියන බලය සමානුපාතිකයි මෙයාගේ ප්‍රවේගය මොකක් හරි දර්ශක බලයකට. B වල y අංක 2. F කියන බලය සමානුපාතිකයි දුෂ්‍රාවීතා සංගුණකේ මොකක් හරි දර්ශක බලයකට. හරි ඊට වල Z. ඒ එකෙන් දෙකෙන් තුනෙන් මේක අපිට තනි සමානුපාතයක් ලෙස ලියලා මේකේ අපිට සමීකරණේ මාන විශ්ලේෂණයෙන් ඔප්පු කරන්න පුළුවන්. හැබැයි අර නියතය යගේ හොයාගන්න බෑ. මේක නියතයක් දාන්න බෑ සමීකරණයක් කරද්දී නේ. කී වතාවක් මේක ඇත්තටම එන්නේ මේ සංගුණක x y z වල එක ගානේ එන්නේ r v ඊට. හරිද? එතන මේකේ කේවලාගේ ඇත්තටම මේක පරීක්ෂණයක් කරලා හොයාගන්න පුළුවන් k සමානයි 6i5. 6i5 r ඊට v. මෙන්න මේක තමයි ස්ටොක් සමීකරණය. මේ සමීකරණයෙන් එන්නේ ගෝලීය හැඩි වස්තුවක් දුෂ්‍රාවී මාධ්‍යයක් තුල යද්දී ඇතිවන දුෂ්‍රාවී ඝර්ෂණ බලය ලබා ගන්න පුළුවන් මේ සූත්‍රයෙන්. ඉතින් ගණන් වල මේක ආදේශ කරන්න පුළුවන් මේ වගේ අවස්ථාවක මේ ගෝලීය වස්තුවක් කියද්දී වෙන වස්තුවක් කියද්දී මේ නියතයගේ වෙනස් වෙනවා. මේ ගෝලීය වස්තුවක් සඳහා මේ නියතය 6යි 5. ස්ටොක් සමීකරණය කියන්නේ මේ. හරි දැන් අපි බලමු මේ මෙතන තව බල ක්‍රියාත්මකයි. මම මේ ලකුණු කරේ දුෂ්‍රාවී බලය. ගෝලීය මත ක්‍රියාත්මක. දැන් ඊට පස්සේ අපි කතා කරන්නේ මේ තියෙන ගෝලය දැන් මේ ද්‍රව වෘෂ්ඨය පහළ වෙන අවස්ථාවක් ගමු. ඉහළට මේ වගේ බල ඇති වෙනවා. හරිද? ඒක තීරණය වෙන්නේ වස්තුවේ ඝනත්වයයි ද්‍රවයේ ඝනත්වයයි මත. අපි දැන් මේ වෙලාවේ හිතමු වස්තුවේ ඝනත්වය විශාලයි ද්‍රවයේ ඝනත්වයට වඩා. දැන් ρ කියන්නේ ද්‍රවයේ ඝනත්වය. හරිද? ද්‍රවයේ දුෂ්‍රාවීතා සංගුණකී ඊට. ස්කන්ධේ m බර දිනවා පහළට mg. තව අපි දන්නවා මෙතන තරලයේ විස්ථාපනය වෙලා තියෙනවනේ. මේ බෝලේ පරිමාව v. පරිමාව v මම මෙතන ප්‍රවේගය දාගන්න u කියලා. ප්‍රවේගය u. හරි වස්තුව නැත්නම් බෝල u පටලව ගන්න පුළුවන් v එක්ක. මෙතන කැපිටල් v කියන්නේ වස්තුවේ පරිමාව. ස්කන්ධයෙන් ගෝලයේ ආරය r. මේ u හරි මෙතනත් ප්‍රශ්නයක් එනවා මේ කැපිටල් u නැත්නම් u නෝට් දාන්න. මේ ලකුණු කරලා තියෙන උඩුකුරු තෙරපුම් බලය. උඩුකුරු තෙරපුම් බලය නේ විස්ථාපිත තරල පරිමාවෙන් එන බලය. වස්තුවක් ද්‍රවයක දිලුනාම සම්පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් ඇති වෙනවනේ උඩුකුරු තෙරපුම් බලයක් උඩට. මේ තමයි මේ වස්තුව යද්දී ඇතිවන දුෂ්‍රාවී ඝර්ෂණ බලය. ඔන්න ඔය බල තුන තමයි මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ ඔක්කොම බල. මේ වෙලාවේ ප්‍රවේගී u තරණය a පහළට යන අනිත් ටික හඳුනා ගන්න පුළුවන්. දැන් මෙතන අපි නිශ්චලතාවයෙන් අතහැරිය කියලා හිතන්නකෝ. මේ බෝලේ අපි ජලය තුල ද්‍රවය තුල ගිල්ලලා නිශ්චලතාවයෙන් අතහැරියා. අතහැරියාම දැන් මෙයා පහළට යන්න ගන්නවානේ. පහළට යද්දී ටික ටික ප්‍රවේගය වැඩි වීමක් පෙන්වනවා. දැන් අපිට ඕනම අවස්ථාවක x සමානයි m දෙන්න හැකිනේ. හරිද? දැන් මේකේ mg කියන එක නියත බලයක්. u නෝට් කියන එකත් නියතයි. ඇයි? සම්පූර්ණ පරිමාවම විස්ථාපනය වෙලා ද්‍රවයෙන් උඩුකුරු තෙරපුම් බලය වෙනස් වෙන්නේ නැහැ. උඩුකුරු තෙරපුම් බලය අපි ලියන්නේ විස්ථාපිත තරල පරිමාව වස්තුවේ පරිමාවටම සමානයි ද්‍රවයේ ඝනත්වය ρ ගුරුත්ව ධර්මය. හරිද? බරත් හරි. ස්කන්ධ ලියන්න පුළුවන් කොහොමද? ස්කන්ධ කියන්නේ පරිමාව වතාවක් වස්තුවේ ඝනත්වය සිග්මා c. ඒකත් හරි. ඊට පස්සේ ලියුවේදී දුෂ්‍රාවී ඝර්ෂණ බලය ස්ටොක් සමීකරණයෙන් 6i5 මේ වෙලාවේ අපි දන්නා ප්‍රවේගය u ගැන ගෝලයේ ආරය r
r ඊට v කියන්නේ u දාන්න ප්‍රවේගය. දුෂ්ටාපීඨා සමුදය. දැන් පහළට යනවා නම් කිසියම් තරණයක් සහිතව සංප්‍රයුක්ත බලයක් තියෙන්නේ පහළට. ඒ කියන්නේ මේ බර කියන එක විශාලයි මේ දෙකේ එකතුවට වඩා. අපි දාමු පහළට f සමානයි ma. ඒතර පහළට වෝල්ටේජ් සමානයි ma දැම්මම පහළට තියෙන බල ධන. mg ධන ඉහළට තියෙන බල ඍණනේ. උඩුකුරු තෙරුම් බලය දුෂ්ටාවී ඝර්ෂණ බලය ස්කන්ධයෙන් යන මේ වෙලාවේ තරණේ. උතනින් සම්බන්ධයක් ගන්න පුළුවන්. අපි නිශ්චලතාවයෙන් අතේදී ගෝලේ පහළ දෙයක්දී වේගය වැඩි වෙලා මේ වෙලාවේ වේගය u කියලා හිතන්න. හරි. f සමානයි මේ දැන් මේ. ඊට පස්සේ මම මෙතන m ට දානවා දැන් මෙතන v සිග්මා g. උඩුකුරු තෙරුම් බලයට දානවා v rho g. f ට දානවා 6යි 5 ස්ටොක් සමීකරණයෙන් ගන්න සම්බන්ධය ආදේශ කරන්න u. m ට දාන්න ඕනේ v සිග්මා. හරි වතාවක් ඒ. එතන මෙතන v ගත්තොත් ගෝලයක දැන් ඕගොල්ලෝ පරිමාව දන්නවා 3න් 4යි 5r ගන්නනේ. ගෝලයක පරිමාව 3න් 4යි 5r ගන්නේ. මම v ට ආදේශ කරොත් 3න් 4යි 5r ගන්නේ. දැන් මෙතනත් ආදේශ කරන්න ඕනේ මේ හැමතැනම. හරි 3න් 4යි 5r ගණය සිග්මා g මේක තනියම සුළු කරන්න පුළුවන් නම් හොඳයි. 3න් 4යි 5r ගණය rho g 6යි 5 r ඊට u සමානයි මෙතන 3න් 4යි v ට දාන්න 5r ගණය සිග්මා e. හරිද? ඒතර ඔගේ එතන මේකේ 5 එහෙම කැපිලා යනවා. හැම පදේම 5 ඇවිල්ලා තිනවා. ඊට පස්සේ r එකකුත් අපිට කපලා දාන්න පුළුවන්. මේක ඕගලන්ට සුළු කරලා සම්බන්ධයක් ගන්න පුළුවන්. හරිද? අවශ්‍ය ආකාරයෙන් මේක සුළු කරලා ඒ ගාණේ අහන විදිහට සම්බන්ධ ගන්න පුළුවන්. හරි මම මෙතනින් පස්සේ මේක සුළු කරන්න යන්නේ නැහැ. දැන් අපිට මේකේ වැදගත් කොටස් කිහිපයක් තියෙනවා කතා කරන්න. මම මෙන්න මේ සම්බන්ධයත් එක්ක කතා කරන්න. හරි. දැන් මෙයාගේ පහළට යද්දී අපි බලමු තරණය. වේගයට ඇත්තටම මොකද්ද වෙන්නේ? පහළට යන්නේ. හරිද? දැන් මුලින්ම හිතන්න දැන් පහළට යනවා නම් පහළ සම්ප්‍රයුක්ත බලයක් එන්නේ තරණයෙන් යනවා නම්. හරිද? එතකොට අපි ගත්තොත් දැන් බෝලේ නිශ්චලතාවයෙන් අතහැරියේ. බෝලේ අතාරින මොහොත. හරිද? ඔන්න මම මේකේ විශේෂ අවස්ථා කිහිපයක් කියන්න හදන්නේ. බෝලේ නිශ්චලතාවයෙන් අතාරින්න. එතකොට ආරම්භක ප්‍රවේගي බිඳුවනේ. අතාරිනකොටනේ ආරම්භක ප්‍රවේගي බිඳුවයි. එතකොට මේ බල තුනෙන් එක බලයක් බිඳුව වෙනවනේ. අතාරින්නේ මොකද්ද? මේ දුෂ්ටාවී බලයේ ඉන්න වස්තුව චලිත වෙන්න ඕනේ. උඩුකුරු දෙනුම් බලේ කොහොමද වස්තුව දැන් ගිල්ලර අතාරින්නේ සම්පූර්ණයෙන්ම තියෙනවා. බරක් තියෙනවනේ මේ දෙක තියෙනවා. වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මෙයා තමයි වෙනස් වෙන්නේ. මෙයාගේ අතාරිද්දි බිඳුවයි පහළට යන්න වේගය වැඩි වෙද්දි මේ බලය වැඩි වෙනවා. මේ වස්තුවේ වේගය වැඩි වෙන්න දුෂ්ටාවී බලය වැඩි වෙනවා. මේ දෙක කොහොමද නියතයි. දිගට. එතකොට මේ වෙලාවේ අපිට ලියුවේ හැකි අර ස්ටොක් සමීකරණයෙන් අපි ගත්ත සම්බන්ධය දුෂ්ටාවී බලයේ බිඳුව. එතකොට මම මේකට ආදේශ කරොත් මේ අංක එක සම්බන්ධය. සාධාරණ සම්බන්ධයට ආදේශ කරොත් අංකයකින් mg ඍණ u0 උඩුකුරු දරුම් බලයේ ඍණ බිඳුව සමානයි ma. දැන් අපිට කිව්ව හැකි මට කියන්න බලයේ උපරිම වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? යතරණයේ උපරිම වෙන්න සංප්‍රයුක්ත බලයේ උපරිම වෙන්න ඕනේ. හොඳට බලන්න. දැන් සංප්‍රයුක්ත බලය ගත්තොත් මෙහෙම නෙන්නේ. මෙතන mg මම ඍණක් එළියට ගත්තොත් ඇත්තටම u මම මේක පොඩ්ඩක් අයින් කරන්නම් මෙතනින්. සංප්‍රයුක්ත බලය පහළට තියෙන. හරිද? mg ඍණක් ගත්තොත් මේ දෙකෙන් එළියට u0 ධනය සමානයි මෙන්න බලන්න තරණය ඒ උක්ත කරොත් බෙදීම එන්නේ. ඒතකොට තරණය උපරිම වෙන්න නම් මේ සංප්‍රයුක්ත බලය උපරිම වෙන්න ඕනේ. සංප්‍රයුක්ත බලය වැඩි වෙද්දී තරණය වැඩි වෙනවා. ඒ u0 ධන f වලගේ දැන් මෙයා නියතයි mg u0 උත් නියතයි. මෙයා අඩු වුණාමනේ සංප්‍රයුක්ත බලය එන්නේ. එතකොට මේ අඩු වෙන පදේ ගොඩක් අඩු වුණාම මෙයා වැඩි වෙනවනේ. කියන්නේ f වල අර u0 වෙනස් වෙන්නේ නැහැ. f නේ වෙනස් වෙන්නේ මෙයා පහළට යන්න වේගය වෙනස් වෙද්දිනේ. එහෙනම් මේ f වලගේ බිඳුවක් වෙද්දී මේ ලවයේ වැඩිම භාගයක් එනවා. අඩු වුණාම මෙයාගේ උත්තරේ වැඩි වෙනවා. එහෙනම් මට කියන්න අතාරිත තමයි උපරිම සංප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වෙන්නේ බෝලයේ මත. එතකොට උපරිම සංප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වෙනවා නම් උපරිම තරණය අපිට මෙතනින් එනවා mg ඍණ u0 සමානයි a මේ එන්නේ a max එක. a max එක.
අතාරින්දි තමයි තරණයේ උපරිම සම්ප්‍රයුක්ත බලයේ උපරිම එක තේරෙනවනේ. මේ mg ගෙන් අඩු වන පදේ අඩු වුණාම නේද මේ දෙකේ එන අගය වැඩි අගයක් එන්නේ. ඒක සරලව තේරෙන්න ඕන. මේ බෝලේ ජලය තුල ද්‍රවය තුල ගිල්ලලා අතාරින මොහොතේ තමයි උපරිම තරණය තියෙන්නේ. පහළට එන්නේ මේ බලය වැඩි වෙන හින්දා ප්‍රතිවිරුද්ධ බලයේ පහළට සම්ප්‍රයුක්ත බලය අඩු වෙනවා. ඕක කිසියම් වෙලාවක මොකක් වෙයිද? දැන් මේක දිගටම පහළට එද්දී තරණයක් තියෙනවානේ වේගය වැඩි වෙනවා. හරි වේගය වැඩි වුණාට තරණේ විශාලත්වය එන්න අඩු වෙනවා. හේතුව පහළට තියෙන සම්ප්‍රයුක්ත බලය ටික ටික අඩු වෙනවා. මෙයාගේ වැඩි වෙන හින්දා. එතකොට තරණේ විශාලත්වය මම පස්තරේ යන්නින්නම් පස්සේ තරණයක් තිබ්බට තරණයක් තියනවා කියන්නේ පොඩි හරි ප්‍රවේගය එන්න වැඩි වෙනවා. අර ප්‍රවේගයේ වැඩි වීමේ ශීඝ්‍රතාවය අඩු වෙනවා. තරණය අඩු වෙනවා කියන්නේ. තරණයක් තියනවා නම් කොහොමද ප්‍රවේගය වැඩි වෙනවා. ඊට පස්සේ මම ගන්නම් මේ උපරිම තරණය මේවට ආදේශ කරන්න පුළුවන් ඈ. ගැළපෙන විදිහට හදා ගන්න පුළුවන් ආදේශ කරලා. හරි ඊට පස්සේ කිසියම් මොහොතකදී අපි ගත්තොත් දැන් අපි මේක ගත්තවම කිසියම් මොහොතකදී මේ f කියන එක u0 සහ මෙතන ගත්තොත් කියන්නේ mg කියන එක මේ දෙකේ එකතුව සමාන වෙන මොහොතක් වෙනවා. ඒ කියන්නේ මම දැන් පහළට x සමානයි මේ දැම්මම ආවේ mg ඍණ u0 ඍණ f සමානයි m නේ. දැන් මේ දෙකේ යගේ වෙනස් වෙන්නේ මේක වැඩි වෙලා හිතන්නකො මෙහෙම වුණොත්. දැන් මේ දෙකේ යගේ හිතන්නකො අපි බෝලේ මම අගයන් දෙන්න බෝලේ බර නිව්ටන් 100යි. උඩුකුරු තෙරපුම් බලය නිව්ටන් 30යි. හරි. එතකොට මම කියන්නේ වරහන ඇතුලේ ඉන්නේ කීයද 70 වෙනි දිගටම. ඒක වෙනස් වෙන්නේ නැහැ නේ. 100 ඍණ 30 70යි. අතාරින්දිම දුෂ්‍රාවී බලයේ බිඳුවයි. හේතුව මෙයා නිශ්චලින්ද දුෂ්‍රාවී බලයක් එන්නේ නැහැ මේ සම්බන්ධයෙන් බිඳුවයි කිව්වේ. ඒතකොට සම්ප්‍රයුක්ත බලය කීයද? මෙතන ඉන්නේ 100 ඍණ 30 70යි 70 බිඳුව කියහම බිඳුවයි. මෙයා පහළට එන්නේ වේගය වැඩි වෙද්දී මේ දුෂ්‍රාවී බලය වැඩි වෙනවා. හිතන්න දුෂ්‍රාවී බලය ආව 10ට. එතකොට 70 ඍණ 10 අන්න සම්ප්‍රයුක්ත බලය 60 දක්වා අඩු වෙනවා. තව පහළට තවත් වේගය වැඩි වෙලා දුෂ්‍රාවී බලය හිතන්න 30ක් වෙනවා. එතකොට 70 ඍණ 30 40යි. සම්ප්‍රයුක්ත බලය 40ට අඩු වෙනවා. තේරෙනවද? ඔහොම ඇවිල්ලා දුෂ්‍රාවී බලයේ කිසියම් වෙලාවක 70ක් වෙනවා. එතකොට සම්ප්‍රයුක්ත බලය මොකද වෙන්නේ? බිඳුවක් වුණාම ඔන්න බලන්න මේ පැත්තේ බිඳුවක් වුණාම ස්කන්ධ බිඳුවක් වෙන්නේ නැහැ කොහොමද? වස්තු ස්කන්ධ තියෙනවා. තරණය මොකද වෙන්න ඕනේ? තරණය බිඳුවක් වෙන්නේ. ඒ තරණය බිඳුවක් වෙන්නේ දෙන්න තරණය ඉන්නේ අඩු වෙනවා කියන්නේ මම පටන් ගන්න තමයි උපරිම තරණය. තරණය අඩු වෙලා බිඳුවක් වන මොහොත. ඒ කියන්නේ වස්තුවේ තරණයේ බිඳුවක් පිට වෙන්නේ මේ mg ඍණ u0 ගියගේ මොකද වෙන්නේ? අර පැත්ත බිඳුවක් වුණාම f ට සමාන වෙනවා. f ඍණ f මෙහාට ගත්තා නම් හරිනේ. mg ඍණ u0. හරි. ඔතනින් පස්සේ සම්ප්‍රයුක්ත බලයක් නැහැ, තරණයක් නැහැ එතකොට. ඔතනින් පස්සේ එයා පහළට ඇවිල්ලා වේගය වැඩි වෙලා ලබා ගන්න උපරිම ප්‍රවේගයක් තිබ්බනේ. ඔය මොහොතේදී ලබා ගන්න ප්‍රවේගයක් තියෙනවනේ. සම්ප්‍රයුක්ත බලයක් නැත්නම් නිව්ටන්ගේ පළමු නියමයට අනුව ඒ වෙලාවේ තියෙන ප්‍රවේගයෙන් එම දිශාවට සරල රේඛාවක යන්න ගන්නවා. සරල රේඛියව යන්න ගන්නවා පහළට. අන්නේ ලබා ගන්න උපරිම ප්‍රවේගයට අපි කියනවා ආන්ත ප්‍රවේගය කියලා. ආන්ත ප්‍රවේගය. හරිද? මෙතන කැපිටල් U උඩුකුරු තෙරපුම් බලයේ U0. දැන් අපි අන්නේ වස්තුව ගන්න උපරිම ප්‍රවේගයට ප්‍රකාශනයක් ගමු මෙතනින්. මේ වෙලාව සරලලා m ට දාන්න පුළුවන් v සිග්මා g ඍණ මෙතන v උඩුකුරු තෙරපුම් බලයේ ρg සමානයි f කියන්නේ 6යි phi r ඊටා මෙතන ප්‍රවේගය u ආන්ත ප්‍රවේගයට ඇවිල්ලා තියෙන්නේ දැන්. හරිද? දැන් ප්‍රවේගය අපි ගන්නේ ආන්ත ප්‍රවේගය. වස්තුවේ වේගය වැඩි වෙලා ගන්න උපරිම ප්‍රවේගය. ඒ එන්නේ අර බල සමතුලිත වන අවස්ථාවටදී තමයි උපරිම ප්‍රවේගයට එන්නේ. එතනින් පස්සේ ප්‍රවේගය වැඩි වෙන්නේ නැහැ වස්තුවේ. පහළට යද්දී ප්‍රවේගය වැඩි වෙලා උපරිම ප්‍රවේගයට එන්නේ මේ බල සමාන වුණාම සම්ප්‍රයුක්ත බලයේ බිඳුවක් වුණාම තරණයේ බිඳුවක් වුණාම ඊට පස්සේ ඒ ප්‍රවේගයෙන් දිගටම යනවා. ඒ ලබාගත් උපරිම ප්‍රවේගයට අපි කියනවා ආන්ත ප්‍රවේගය. ඉතින් මෙතන පරිමාවට 3න් 4යි phi r ගණන් දාන්න සිග්මා g මෙන්න මේ සම්බන්ධය දෙකක් මෙතනින් ගන්න එක 3න් 4යි phi r මෙතන ගත්තොත් ρg සමානයි 6යි phi r ඊට වතාවක් u. දැන් ඒක ආන්ත ප්‍රවේගයෙන් u මම උතන ඇත්තට මේක ඔයගොල්ලන්ට u උත්තර කරලා බැලුවේ හැකි මේකේ සම්බන්ධ වෙන්නේ. හරි මම එන සම්බන්ධ ලියන්නම් ආන්ත ප්‍රවේගය u මේ වෙලාවේ ආන්ත ප්‍රවේග සම්බන්ධය උතනින් ගත හැකි. හරි 2යි r වර්ග මෙතන නිකන් ඔප්පු කරලා ගත හැකි මෙතනින් සුළු කරන් ගිහිල්ලා u උක්ත කරන්න 9යි දුෂ්‍රාවිතා සම්ගුණකයේ 9න් 2යි r වර්ගයට
ඊටා. හරිද? වතාවක් මෙතන එන්නේ g ඒකම සිග්මා ඍණ වස්තුවේ ඝනත්වය කොහොමද වැඩිනේ ρ. ඔන්න වස්තුව ලබා ගන්න ආන්තර ප්‍රවේගය. අන්න දැන් මේක සම්මත සූත්‍රයක් නෙමෙයි. MCQ කරද්දී එහෙම මේක වැදගත්. මතක තියාගන්න තමයි හොඳයි. හැබැයි රචනා ගණන් වල මේක එකපාර දාන්න බෑ. මේ විදිහට ඔප්පු කරන්න ඕනේ. බල සමාන කරලා මේ තරණයේ බිඳුවක් දාලා ඔප්පු කරලා ටක් ගාලා ගත හැකි මේක. අමාරු වැඩක් නෙමෙයි. 9 2යි r වර්ග g යට ඊට සිග්මා ඍණ ρ. දැන් සම්මත සූත්‍ර ලෙස ගන්න මේවා. 6යි ඊටයි ස්ටොක් සමීකරණ එකපාර දෙන්න හැකි. ඊට පස්සේ බර ඒවා උඩුකුරු දරුම් බලයේ සමීකරණ දෙන්න හැකි. මේවා අපි x සමානයෙන් මේ දාලා ඔප්පු කරන්න ඕනේ. හරි. ඒක ටික වැදගත්. දැන් මේකේ අපි වස්තුවේ ඝනත්වය අඩු වුණා නම් හරිද? වස්තුවේ ඝනත්වය අඩුයි නම් ද්‍රවයේ ඝනත්වයට වඩා අපි බෝලේ යටින් නම් අතහැරියොත් මෙයා උඩට එනවනේ නිශ්චලතාවය පටන් අරන්. එතකොටත් උවමයි වෙන්නේ. හරි පතුලේ ඉඳන් අතහැරියාම ප්ලාස්ටික් බෝලයක් ජලයේ තුල උඩට එනවා. එන්න වේගය වැඩි වෙනවා. එතකොටත් ওই වගේම බල ඉන්නේ බර පහලට උඩු කුරු දරුම් බලයේ උඩට. එතකොට දුෂ්‍රාවී බලය පහලට. ඇයි බෝලේ උඩට එන්නේ? දුෂ්‍රාවී බල ප්‍රතිරෝධී බල ඇති වෙන්නේ චලිතයට ප්‍රතිවිරුද්ධවනේ. සාපේක්ෂ චලිතයට ප්‍රතිවිරුද්ධව. ඒතර බර පහලට හරි දුෂ්‍රාවී බලයේ පහල උඩු කුරු දරුම් බලයේ උඩට. ඔතනත් x සමානයි මේ දාලා ඔප්පු කරන්න පුළුවන්. හරි. එතකොට මෙතන ඔයගලන්ට එන සම්බන්ධය ආන්තර ප්‍රවේග ගත්තොත් මේ දෙකේ අගයන් මාරු වෙලා එන්නේ. එතකොට ද්‍රවය ඝනත්වය වැඩිනේ. වස්තුවේ ඝනත්වයට වඩා ρ ඍණ සිග්මා එන්නේ. ආන්තර ප්‍රවේගය. දැන් මම මේකේ ප්‍රස්ථාන තුන අඳින්නම්. වස්තුව අතහැරීම මොහොතේ ඉඳන් පහළට යද්දී කාලයත් එක්ක ත්වරණය සහ කාලයත් එක්ක ප්‍රවේගය කාලයත් එක්ක විස්ථාපනය වෙනස් වෙන ආකාරය. හරි. මේක ඉන් එක යට අඳින්න තිබ්බනම් හොඳයි. මම එහෙම ඇන්දොත් ටිකක් කුඩාවට පේන්නේ. කවන්නේ බලමු. මේ තියෙන්නේ කාලයත් එක්ක වස්තුවේ ත්වරණය වෙනස් වෙන ආකාරය. මේක වක්‍ර ප්‍රස්ථාරයෙන්නේ ඔයගොල්ලන්ට සමීකරණ වලින් බැලුවේ ඇති. එන්න ත්වරණය අඩු වෙලා වක්‍රව බිඳුවක් වෙනවා. කාලයත් එක්ක වස්තුවේ ප්‍රවේගය. ඒත් මේ තරණේ බිඳුවක් වන වෙලාවේ තමයි අර උපරිම ප්‍රවේගයට එන්නේ. ඒත් ප්‍රවේගයෙන් එන්නේ වැඩි වෙලා උපරිම ප්‍රවේගයට එනවා. ඊට පස්සේ ඒ ප්‍රවේගයෙන් දිගටම යනවා. ආන්ත ප්‍රවේගය. හරි මෙතන ආවේ තමයි ආන්ත ප්‍රවේගය. වස්තුව දුෂ්‍රාවී මාධ්‍ය තුල ගමන් කරලා ලබා ගන්න උපරිම ප්‍රවේගය. ඊට පස්සේ විස්ථාපනය වෙනස් වීම ඇන්දෝ. එකම කාල පරිමාණයක අඳින්නවම විස්ථාපනයත් එන්නේ එතකොට මොකද වැඩි වෙලා මෙන්න මෙතෙන් ආවට පස්සේ ඒකාකාර ප්‍රවේගයෙන් යන ඉඳ මෙතනින් පස්සේ අනුක්‍රමණයේ නියත සරල රේඛාවක්. මෙන්න මේ වක්‍රයේ ඉවර වෙන දා තියෙන අනුක්‍රමණයෙන් අඳින්න ඕනේ. නේ මේකේ අනුක්‍රමණයෙන් එන්නේ ප්‍රවේගයනේ. ඒක වැදගත්. එතකොට මේක වක්‍ර ස්වභාවයක් ගන්නවා. තරණයක් තියෙනවට පොඩි හරි ඊට පස්සේ තමයි මේක සරල රේඛාවක් එන්නේ අනුක්‍රමණයෙන්. හරි ඔන්න ඔය කොටස් ටික අපිට වැදගත්. මම මේ අර MCQ වලට එහෙම වැදගත් මෙන්න මේ වගේ ඒවා තියෙනවා. අපි දැන් ගත්තොත් එකම තරලයක හරි එකම තරලයක අතාරිනවා එකම ද්‍රව්‍යයෙන් හදලා දින අරය R0 සහ අරය 2R0 වන ගෝල දෙකක් එකම තරලයක. එතකොට ρ එකයි තරලේ එකම ද්‍රව්‍යයෙන් හදපු වස්තු දෙකක් ඉඳ සිග්මා ගෝලවල ඝනත්වත් එකයි. එතකොට මෙයා ඔහොම ගිහිල්ලා ලබා ගන්න ආන්ත ප්‍රවේගයක් තියෙනවනේ U1. මෙයා ගිහිල්ලා ලබා ගන්න ආන්ත ප්‍රවේගයක් තියෙනවනේ U2. එතකොට අපි අර ගත්තනේ ආන්ත ප්‍රවේගයේ සමීකරණය. මතකද? 9 2යි R වර්ග G සිග්මා ඍණ ρ මෙතන එනවා ඊට නේ. එතකොට බලන්න මේ ගෝල දෙකද මේක ආදේශ කරලා අපිට බෙදලා ගන්න පුළුවන් සම්බන්ධය. 9 2යි G ඊට සිග්මා ඍණ ρ ඔක්කොම එකකින්ද කෙලින්ම U සමානුපාතිකයි ගෝලයක හරේ වර්ගයට. එහෙනම් මේක ආදේශ කරොත් මෙයාට එන්නේ U1 සමානුපාතිකයි R0 වර්ග මෙයාට ආදේශ කරොත් මේක U2 සමානුපාතිකයි 2R0 වර්ග. ඔය දෙක බෙදුවහම U1 යට U2 සමීකරණයක් එනවනේ. R0 වර්ගයට 4යි 2 වර්ගය 4යි R0 වර්ග. ඒ කියන්නේ 1ට 4ක් ඉන්නේ අනුපාතය. හරි ගෝල දෙක ලබා ගන්න ආන්ත ප්‍රවේග දෙක අතර අනුපාතය. හරි ඔය දින අපේ මේ පාඩමේ දෙවෙනි සම්බන්ධේ ස්ටොක් සමීකරණයත් එක්ක සම්බන්ධ වෙන කොටස. හරිද? තව මේක එක සමීකරණයයි ඉන්නේ පොයිසල් සමීකරණය. මම ඒකට එන්න කලින් මේක සම්බන්ධ කරපු මේ කතා කරපු කොටස් ටික සම්බන්ධ කරපු ගානක් හදලා ඉන්නම්.
හරි හොඳයි. අපි දැන් බලමු මේ කතා කරපු කොටස් දෙකත් එක්ක. මම දැන් දුෂ්ටාවිතාවේ කොටස් දෙකක් කතා කරා සමීකරණ දෙකක්. නිව්ටන් සමීකරණයයි දුෂ්ටාවිතාවේ පිළිබඳ නිව්ටන්ගේ සමීකරණයයි මේ ස්ටොක්ගේ සමීකරණයයි. ඒ දෙකම සම්බන්ධ විභාග ගණනක් තියෙනවා ටියුට් එකේ. මම ටියුට් එක අප්ලෝඩ් කරලා තින්නේ FV එකේ. හරි ඉතින් බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ ටියුට් එක සහ ඒකේ නෝට් එකක් තියෙනවා. වැඩි විස්තර කියව ගන්න පුළුවන්. ප්‍රශ්නාංක 16 ඒක 1998 A level පේපර් එක ගියාපු රචනා ගන්න. දුෂ්ටාවී ද්‍රවයක් තුල අරය දෙක වැඩි කිරීම 10 2 මීටර වූ ගෝලයක් නිශ්චලතාවයේ සිට වැටීමට සැලැස්සූ විට ඒ තප්පරයට මීටර 3ක ආන්ත ප්‍රවේගයක් ලබා ගනී. දැන් ඔය ගානේ රූපයක් දීලා තියෙනවා. ඒක සම්බන්ධ දෙයක් නෙමෙයි මේ කියන්නේ. වෙනම සිද්ධියක්. කියන්නේ දුෂ්ටාවී ද්‍රවයක් තුල අරය මීටර 2.2 වතාවක් 10 2 වූ ගෝලයක් නිශ්චලතාවයේ සිට වැටීමට ඉඩ ඇරියාම ලබාගත් ආන්ත ප්‍රවේගය. ඒක රූපෙත් එක්ක සම්බන්ධයක් නැහැ. හරි මේ තියෙන බෝලේ මෙයාගේ අරය දීලා තියෙනවා දෙක වැඩි කිරීම 10 2 මීටර. මෙහෙම අතහැරියාම නිශ්චලතාවයේ මෙයා ලබා ගන්න උපරිම ප්‍රවේගය ආන්ත ප්‍රවේගය. අපි ආන්ත ප්‍රවේගයේ සමීකරණයක් ගත්තානේ. ආන්ත ප්‍රවේගය 3ක් කියලා දීලා තියෙනවා. තප්පරයට මීටර. හරි. ඒතර කාලය t සමග ගෝලයේ ප්‍රවේගය වෙනස් වීම ප්‍රස්තාවය අඳින්නලු කාලයත් එක්කනේ. ඒතකොට අපි යන්දොත් මේ විදිහට මම කලින් යන්න ප්‍රස්තාවයෙන් තමයි. හරි. ප්‍රවේගය වැඩි වෙලා ආන්ත ප්‍රවේගයට එනවා. මේ විදිහටනේ. ආන්ත ප්‍රවේගය මෙතන කීයට 3යි. තප්පරයට මීටර. මේ අක්ෂ ක්‍රමාංකණය කරන්න තප්පරයට මීටර කාලයේ තප්පර. ඔන්න මේ අවස්ථාවේ එන ප්‍රස්තාවය. මේක වක්‍ර වෙන්න ඕනේ. වක්‍ර වෙලා නියත වෙන්න ඕනේ. ආන්ත ප්‍රවේගයට ආවා. දැන් අන්න බලන්න රූපේ. රූපයේ දැක්වෙන. දැන් මේ දත් එක වැදගත්. දැන් මෙතනින් අපිට ගන්න පුළුවන් සම්බන්ධයක් තියෙනවා. මොකක්ද? මෙතන අපි ඩල් ටික ලකුණු කරොත් මොනවද වෙන්නේ? කිසියම් මොහොතක ඇතිවන දුෂ්ටාවී බලය පහළට යන්නේ නේ. වේගය u වන මොහොතක මෙයාගේ බර මම w කියලා ගන්න ස්කන්ධයෙන් සහ නැත්නම් mg බර mg කියලා ගන්නත් පුළුවන් නේ. මම w කියලා දාගත්තා නැත්නම් mg. උඩුකුරු දෙරුම් බලය. හරි කැපිටල් U නෝට්. හරි. මේ தත්ත්වය අපිට වැදගත්. මෙතන අපිට දැන් බල සමතුලිත කරලා ආන්ත ප්‍රවේග අවස්ථාවට ආදේශ කරන්න පුළුවන් නෝන. අපි බලමු ගාමී සම්බන්ධ විද්‍යාවත් එක්ක දෙක. රූපේ දැක්වෙන පරිදි කප්පියක් වටා ගමන් ගන්නා තන්තුවක් මගින් ස්කන්ධයේ 0.1 කිලෝග්‍රෑම් වූ කුට්ටියකට ගෝලය සම්බන්ධ කර මෙන්න මෙයාගේ ස්කන්ධය 0.1. හරි. ඔය කුට්ටියකට ගෝලය සම්බන්ධ කරලා තියෙනවා මේ වගේ තන්තුවකින් සැහැල්ලු අවිතන්නේ සුමට කප්පියක් තියෙන. එකම ආසති බල ඇති වෙන්නේ. විට අන්න මේ වෙලාවේ මේ ගෝලය ලබා ගන්න ආන්ත ප්‍රවේගය 1.5 තප්පරයට මීටර. කුට්ටිය සහ ඒ තබා ඇති තිරස් කුෂ්ඨය අතර ගතික ඝර්ෂණ සංගුණකය. දැන් මේ වෙලාවේ හිතන්න ආන්ත ප්‍රවේගයෙන් යන අවස්ථාවක් කියලා නේ. ආන්ත ප්‍රවේගයෙන් යද්දී ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ. එතකොට මෙයා මතත් බල සමතුලිතයි, මෙයා මතත් බල සමතුලිතයි. මෙයා මත ඇති වෙන බල මොනවද? ආතති බලය. පහළට යද්දී තන්තුවෙන් ඉහළට ආතතියක් ඇති කරනවා. මෙයාගේ බර. හරිද? මෙයාගේ බර අර ගෝලෙම තමයි මේ තියෙන්නේ. ඒකින්ද බර W යි. මේ ගෝලෙමයි කියන්නේ මේ ගෝලෙ මුලින් නිකම් මේ ද්‍රවය අතහැරියාම නිශ්චලතාවයෙන් ලබා ගන්න ආන්ත ප්‍රවේගය තප්පරයට මීටර 3යි. එකම සයිස් එක මේ සයිස් දෙකක් කියලා හිතන්න එපා. එතකොට මේ ගෝලෙම තමයි මේ වගේ ගැට ගහලා අර තරලය තුලම අතහැරියාම වේගය වැඩි වෙලා නිශ්චලතාවයෙන් පටන් ගන්න ලබා ගන්න ආන්ත ප්‍රවේගය 1.5යි. අර දත්තෙත් වැදගත් ගන්න හදද්දි මේ ගෝලෙන්නේ මේ තියෙන්නේ. මේ තරලෙන්නේ මෙතනත් තරලෙ. ඒකින්ද වැදගත්. මෙතන බල ගත්තොත් තව එනවා ආන්ත ප්‍රවේගය ලබා ගන්නදී කොහොමද බල ක්‍රියාත්මකයි මෙයාගේ දුෂ්ටාවී ඝර්ෂණ බලය සහ මම මෙතන දාන්න u1 කියලා. නැත්නම් u නෝට් දාන්නේ උඩුකුරු දෙරුම් බලය වෙනස් වෙන්නේ නැහැ. එකම වස්තුව එකම තරලය එක සම්පූර්ණයෙන්ම ගිල්ලා තියෙන්නේ මේ u නෝට් තමයි මෙතන. හැබැයි මෙතන දුෂ්ටාවී බලය නම් අපි ගත්තොත් මෙතන මේ විදිහට කරේ f නෝට් මෙතන f1 කියලාවත් දාගමු. හරි. ඊට පස්සේ මෙතන අපි ගත්තොත් ආතතිය t. ඒතර ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ. දැන් ආන්ත ප්‍රවේගයෙන් යද්දී ප්‍රවේගය නියතයිනේ. නියත ප්‍රවේගයෙන් ඉන්නේ පහළට යන්නේ. නියත ප්‍රවේගයෙන් යන්නේ. ඒතර මෙයත් මේ පැත්තට ඒකාකාර ප්‍රවේගයෙන් එන්නේ. බල සමතුලිතයි.
දැන් ආන්තර ප්‍රවේගයට ආවට පස්සේ තමයි මම ගාන හදන්නේ. එතකොට මෙයාගේ චලිතයේ මේ පැත්තට ප්‍රතිවිරුද්ධව ඇති වෙනවා මේ රළු පුෂ්ඨයෙන් ගතික ඝර්ෂණ බලය Fk. මේ රළු පුෂ්ඨයෙන් අභිලම්බ ප්‍රතික්‍රියා බලය R මෙයාගේ බර මොකක් හරි m නෝට් g. එයාගේ බර එන්නේ කීයද? ස්කන්ධ දශමයක 10න් වැඩි කරාම නිව්ටන් 1යි. බර m දශම 1යි. එතකොට දැන් මෙයා මත බල සමතුලිත කරොත් මොකද වෙන්නේ? තිරස් බල සමතුලිත කරන්න. තිරස් බල. එතකොට T සමානයි Fk නේ මේ පැත්තට බල සමාන කරන්න මේ පැත්තට බල කරන්න. හරිද? එතකොට මේකේ ගතික ඝර්ෂණ සම්පූර්ණකේ මේ කුෂ්ඨ දෙක අතර කීයද? 0.4යි. ඊට පස්සේ ඕගොල්ලෝ දන්නවා ගතික ඝර්ෂණ බලය ලියුව හැකි Fk සමානයි μkr නේ. මේකට දැන් මේ හැකි μkr. එතකොට μk කියන්නේ 0.4යි r සමානයි මෙයාගේ බරට. ඒ කියන්නේ නිව්ටන් එකට. හරි මම ඉක්මනට මේ හදන්න කෙටියෙන් මෙතන එනවා එතකොට 0.4යි නිව්ටන්. තන්ත්‍රයේ ආදී බලය. හරිද? ආදී බලය 0.4යි. ද්‍රවයේ දුෂ්‍රාවිතා සම්මුණකේ ගණනය කරන්න. දුෂ්‍රාවිතා සම්මුණකේ. හරි ඔන්න ඔය වැදගත්. දැන් දුෂ්‍රාවිතා සම්මුණකේ. එතකොට අපිට මෙතනින් ගන්න පුළුවන් සම්බන්ධයකුත් බලමු මෙතනින් ගන්න පුළුවන් සම්බන්ධයකුත් බලමු. එකම ද්‍රවයේනේ එකම ගෝලෙනේ මේක නිකන් හතේ රිහාම ලබා ගන්න ආන්තර වේගය. එතකොට මේ පළවෙනි අවස්ථාව සලකලා අපි දන්නවා ආන්තර ප්‍රවේග අවස්ථාවෙන් යද්දි බල සමතුලිතයි. ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ ඉහළට බල සමාන කරන්න පහළට බල වලට. F නෝට් ධන U නෝට් සමාන කරන්න පහළට බල W. හරි. හොඳයි. එතකොට මෙතන ඇත්තටම වැදගත් වෙනවා ගත්තාම ඉහළට බල සමාන කරා පහළට බල වලට. හරිද? ඊට මෙතන ගත්තාම දැන් ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ නේ. මෙයා මතත් බල සමාන කරන්න පුළුවන්. අර මම මේක මතකයෙන් කරන්නම්. මෙයා මතත් බල සමාන කරාම ගෝලයේ මත බල සමතුලිත කිරීමෙන්. ඉහළට බල සමාන කරන්න, ඒ කියන්නේ F1 ධන T ධන U නෝට් සමානයි W. දැන් මේක T වලගේ හෙව්වනේ 0.4ක් ආවේ. හරි T වලට මම දාන්නම් 0.4. ධන U නෝට් සමානයි W. දැන් අතන U නෝට් සහ W මෙතන U නෝට් සහ W සමානයි. හරි මෙතන ඒකට අර දුෂ්‍රාවී ඝර්ෂණ බලයට අපිට ස්ටොක් සමීකරණ දැම්ම හැකියි 6i5 r ඊට ඊට බෑ දැන් ඊට ගවන්නේ කියන්නේ දුෂ්‍රාවීතා සම්මුණ කියන්නේ ආන්තර වේගයට දාන්න කීයද 1.5 1.5 හරි මෙතන මම මේකේ උක්ත කරගත්තොත් නිකන් w රින u නෝට් මොකද මෙතන w මෙතන u නෝටුයි මෙතනත් ඒකම අපිට හදා ගන්න පුළුවන් නේ දැන් මෙතන ආන්තර වේගයේ 1.5යි මෙතන ආන්තර වේගයේ 3 නිකම් බෝලයක් ඇරියාම මෙතන මෙයා ලබා ගන්න අර බෝලේ මෙහෙම තන්තුවකින් සම්බන්ධ කරලා මෙහෙම පද්ධතිය අතහැරියාම ලබා ගන්න ආන්තර වේගය 1.5යි. તો මෙතනත් මම දානවා 6i5 ස්ටොක් සමීකරණයෙන් දැන් මේ දුෂ්‍රාවී බලයට ওই වෙලාවේ r ඊට මෙතන ඊට දාන්නේ 1.5. දාන්න මෙතන 0.4. මෙතනත් බලන්න ටිකක් සුළු කරන්න ලේසි අර w රින u නෝට්. දැන් u නෝට් එහා පැත්තට ගන්න. ඒතර අර පැත්තේ w රින u නෝට් මේ පැත්තේ w රින u නෝට් සමානයි. ඒවා වෙනස් තුන්නේ නැහැ. එකම ගෝලය, එකම උඩුකුරු තෙලුම් බලය. ඒකින්ද අරගේ මෙන්න මෙයාට ආදේශ කරන්න පුළුවන් මේ. ඒක තමයි ලේසින් විදිය. එතකොට මම මෙහෙන් ලියන්නම්. 6i5r ඊට වතාවක් 1.5 ධන 0.4 සමාන කරන්න මේකට. ඩබල් බෙඩ් දෙක සමානයි සමීකරණ දෙකේ. අවස්ථා දෙක සංසන්දනය කරලා ගත්තනම් ලේසි. මොකද සුළු කරන්න පුළුවන්. 6i5r ඊට වතාවක් 3 එතකොට මේ පදේ එහා පැත්තට යද්දි මෙතන 3න් 1.5 මේක ඍණ වෙලා ඉන්නේ හින්දා ඔක්කොම ලිව්වේ කීයද? මේ පැත්තේ 0.4 සමානයි මම එහෙම ලිව්වොත් 6i5r ඊට වතාවක් 3 ඍණ 1.5 දැන් මේ පොදු සාධක වෙන් කරනවා. මේකෙන් මේක අඩු වෙනවා. දැන් මෙතනින් ඕගොල්ලන්ට 5 වලගේ ගන්නවා, අරේ ගන්නවා. හරි මේකෙන් කෙලින්ම ආදේශ කරලා මේ ද්‍රවයේ දුෂ්‍රාවීතා සංගුණ ගෙහිුවේ හැටි. අරේ දන්නවනේ ගෝල. දෙක වතාවක් 10 ඍණ 2. හරි ආදේශම කරොත් මම ආදේශ කරලා දාන්නම් 0.4 සමානයි 6i5 5 කියන්නේ මෙතන 3 කියලා ගන්න කියලා නෑනේ 7න් 22 දාන්න අර මේකේ 7 කැපිලා යනවද නෑ දෙක වතාවක් 10 ඍණ 2 ඊට වතාවක් මෙතන ඉන්නේ 1.5 ඉක්මනින් සුළු කරන්න හරි ඔක සුළු කරාම දුෂ්‍රාවීතා සංගුණකේ එන්නේ හරි 0.7යි නිව්ටන් තත්පර වර්ග මීටරයකට. ඔතනින් සුළු කරලා උත්තරේ ගන්න හැකියි.
අර එතන සුළු කරද්දී මුල් අවස්ථාව සම්බන්ධ කරගන්න වෙනවා. නැත්නම් මේක සුළු කරගන්න බෑ. සම්බන්ධ කරලා මෙන්න මේකත් ඇදලා කෙටි ක්‍රමයේ. මේකේ දකුණු පැත්තේ ටක් ගාලා ක්ලික් වුණා නම් ඉක්මනින් සුළු කරන්න පුළුවන්. අරගෙන W කියන U නෝට්ම තමයි මේකෙත් බරයි කුඩු කුඩු දෙරුම් වල. එකම ගෝලේ එකම ද්‍රවයෙන් හතරලා තියෙන්නේ. හරි. එතනින් ගැටලුවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේක තව පොඩි කොටස් කීපයකදී ඉන්නේ. මම බලමු. C කාලය සමග ගෝලෙහි ප්‍රවේගය වෙනස් වීම දැක්වීමට දල සටහනක් එකෙහි අඳින ලද ප්‍රස්තාවයේ මතම හැඳ දක්වලා වක්‍ර දෙක නම් කරන්න ඕනේ. දැන් මේ තියෙන්නේ නිකම් මේ ගෝලය අතහැරියාම කාලයත් එක්ක ප්‍රවේගය වෙනස් වෙන විදිය. මේ පද්ධතිය ඔහොම සම්බන්ධ කරලා අතහැරියාම මේ ගෝලෙම එතකොට ඒකේ එන්න ඕනේ ප්‍රස්තාවයේ ආන්ත ප්‍රවේගය ගන්න 1.5 ඉඳන් මේකේ මැදටනේ. හරි මැදින් එන්න ඕනේ. 1.5. මේ තියෙන්නේ පෙර අවස්ථාව දැන් මේක තමයි පසු අවස්ථාව. අර ගෝලේ නිකන් අතහැරියාම ප්‍රවේගය වෙනස් වෙන්නේ මේ විදිහට. මේ පද්ධතියට සම්බන්ධ කරලා අතහැරියාම ගෝලේ ප්‍රවේගය වැඩිලා 1.5ට එන්නේ. ඊට පස්සේ ඒ ප්‍රවේගයෙන් යනවා. අන්තිමට අහලා තියෙනවා D කුට්ටිය සහ කුෂ්ඨය අතර ඝනකම මිලිමීටර 1ක් වූ ඉහත ද්‍රවයේම ස්තරයක් ඇතනම් ගෝලයේ ලබා ගන්නා නව ආන්ත ප්‍රවේගය ගණනය කරන්න. කුට්ටියේ ස්පර්ශ කුෂ්ඨ වර්ගඵලයක් දීලා තියෙනවා. එතකොට මේ වෙලාවේ හදද්දී ඔයගලන්ට පුළුවන් මෙතන ඇති වෙන්නේ එතකොට දැන් මෙතන නිකන් කාලේ රළු පොළවනේ. දැන් රළු පොළව නෙමෙයි තියෙන්නේ තව මෙන්න මේ ද්‍රවයෙන්ම ස්තරයක් දාලා තියෙනවා. මම හිරිය ලොකුවට අඳින්න. එතකොට ඇති වෙන අර මෙතන ඝර්ෂණ බලය දුෂ්ටාවි ඝර්ෂණ බලය ලෙස ගන්න වෙන්නේ. රළු කුෂ්ඨයක් වගේම තමයි වෙනසක් නැහැ. හරි මේ තියෙන්නේ එතකොට ද්‍රව ස්තරය. මේ ද්‍රව ස්තරය මම ලොකුවට ඇන්දේ. ද්‍රව ස්තරය. හරි මේක අපි සම්බන්ධ කරලා තියෙන්නේ මේ රළු කුෂ්ඨය. රළු කුෂ්ඨය මත මේ ද්‍රවයේ මේ දුෂ්ටාවිතා සම්පූර්ණකම තියෙන ද්‍රවය දාලා ද්‍රවයේ ඝනකම මිලිමීටර 1යි. දාලා දැන් ආයෙ පද්ධතිය නිශ්චලතාවයෙන් අතරිනවා. එතකොට ලබා ගන්න ආන්ත ප්‍රවේගයේ පද්ධතිය ලබා ගන්න උපරිම ප්‍රවේගය හොයන්න ඕනේ. හරි. එතකොටත් අපිට දැන් ආතති බලය අපිට කලින් ආතති බලයෙන් විදිහලා ගන්න බෑ. බලමු. හරි. ස්කන්ධ හරි. අපි ළඟ ක්‍රියාවලියත් එනවා. දැන් මෙතන ඇති වෙන්නේ දැන් මෙතන මේ වෙලාවේ දැන් මොකක් හරි ආන්ත ප්‍රවේගයක් ගන්නවනේ. අපි ආන්ත ප්‍රවේගය හිතමුකෝ E නෝට් කියලා මොකක්ද? පද්ධතිය අතරියාම ලබා ගන්න ආන්ත ප්‍රවේගය. එතකොට මෙයත් ওই ප්‍රවේගයෙන් යනවනේ. මේ වෙලාවේ ආතති බලය T1 තන්තුවේ T1. එතකොට මේ වෙලාවෙත් අර රළු කුෂ්ඨය මත මෙහා චලිතුණා වගේම තමයි ඉතින් ද්‍රව ස්තරයක් දැම්මහම අර ඝර්ෂණ බලය අඩු වෙනවා. දැන් අපි වස්තුවක් නිකන් රළු කුෂ්ඨයක ඇදන් යද්දී ඝර්ෂණ බලය වැඩිනේ. ඝර්ෂණ බලය අඩු කරන්නනේ අපි තෙල් මොන හරි දාන්නේ. ද්‍රවයක් දාලා වස්තුව ඇදගෙන යද්දී අපිට අඩු බලයක් දෙලා ඇද්ද. ඝර්ෂණ බලය අඩු වෙනවා. දැන් ඔය යන්ත්‍ර සූත්‍ර ගත්තත් ඇතිලින කොටස් අතරට අපි තෙල් දාන්නෙත් ඒකනේ. ඝර්ෂණ බලය අඩු කරගන්න. නිකම්ම රළු කුෂ්ඨ නිකන් ඇතිලෙද්දී ඝර්ෂණ බලය වැඩි. අර ද්‍රවයක් දාලා ඒ හරහා ඇතිලෙද්දී ඝර්ෂණ බලය දුෂ්ටාවී ඝර්ෂණ බලය අඩු වෙනවා. මේ වෙලාවේ ඇති වෙන්නේ දැන් මේ වස්තුව මෙහාට යද්දී මේ උඩම තෙල් ස්තරයක් ඒ වේගයෙන් යනවා. මේකෙත් දැන් ස්තර දිනේ ද්‍රව ස්තර. ඒතර මෙහා යන ප්‍රවේගයෙන් උඩම ස්තරය යනවා. මේ පොළවත් එක්ක මේ රළු කුෂ්ඨයත් එක්ක ගෑවෙන ද්‍රව ස්තරයේ වේගය බිඳුවක් නේ. ද්‍රව ස්තර වල වේග විචලනයක් ඇන්දෙනවා. අර ඔය කලින් කියන්නේ. එතකොට උඩම ද්‍රව ස්තරයේ මත බලේ මේ පැත්තට එනවා දුෂ්ටාවී ඝර්ෂණ බලය. ඒකේ ප්‍රතික්‍රියාව වස්තුව මත මේ පැත්තට එනවා. හරි F නෝ. එතන මේ වෙලාවෙත් දැන් වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් යන හින්දා වස්තුව මත බල සමතුලිත කරොත් මේ පැත්තට බල සමාන කරන්න මේ පැත්තට බලවලට තියෙනවා. ඊට පස්සේ මෙතන වස්තුවත් එක්ක ද්‍රවයේ ස්පර්ශන වර්ගඵලය තියෙනවනේ. අන්න ඒ වර්ගඵලයයි මෙන්න මේ ද්‍රවයේ මත ක්‍රියාත්මක දුෂ්ටාවී බලය සලකලා මේ ද්‍රව ස්තරයේ ඝනකමක් දන්නවා. තට්ටුවේ තෙල් තට්ටුවේ. අපිට දැක්ම හැකි දුෂ්ටාවීතාවය පිළිබඳ නිව්ටන් නියමය. F යට A සමානයි ඊට වතාවක් ඩෙල්ටා V යට ඩෙල්ටා D. F දාන්න මේ F නෝට් එකේම Aට දාන්න මේකේ වර්ගඵලය මොන පස්සේ ආදේශ කරන්න ගාන දුන්නා තෙල් ස්තරයේ වර්ගඵලය වස්තුවත් එක්ක ගැටෙන වර්ගඵලය තමයි දාන්න ඕනේ. කුට්ටිය එක්ක ගැටෙන වර්ගඵලය 2.5 වතාවක් ඒක දීලා තියෙන්නේ 2.5 වතාවක් 10 ඍණ 4. දුෂ්ටාවීතා සම්පූර්ණකේ 0.7යි. එතකොට මෙතන උඩම තල ස්තරයේ වේගයේ තමයි වස්තුව යන වේගෙත් නේ.
දැන් ආන්තර ප්‍රවේගයෙන් යන්නේ අපි දැන් ගාන හදන්නේ පද්ධතිය ආන්තර ප්‍රවේගයෙන් යන අවස්ථාව. ඒතකොට උඩම තල්ලේ ස්තරයත් ඒ වේගෙන්ම යන්න ඕනේ. v0 ඍණ බිඳුව. යටම තල්ලේ ස්තරයේ වේගය බිඳුවනේ. මෙතන v0. බෙදීම මේකේ ගැඹුර මිලිමීටර 1 මීටර කරන්න 10 3 වැඩි කරලා. හරි. දැන් උතන නොදන්නා පද අපිට ගත්තාම f0 දන්නෙත් නැහැ. v0 දන්නෙත් නැහැ. හරිද? f0 සමානයි t1ට. ඒතර මේක අංක 1. සම්බන්ධය. මේක අංක 2 සම්බන්ධය. ඊට පස්සේ මෙයා යනවනේ ආන්තර ප්‍රවේගයෙන්. දැන් ඔක්කොම යන්නේ එකම ප්‍රවේගයෙන්. දැන් ගෝලයේ මත බල සමතුලිත කරොත් මේ වෙලාවේ මොනවද වෙන්නේ? ගෝලයේ මත බල සමතුලිත කරොත් උඩට බල මොකක් හරි දාගන්න f' දැන් බලේ දුෂ්ටාවී බලේ ධන t1 ධන u0 උඩුකුරු දෙකම බලේනේ උඩුකුරු දෙකම බලේ u0 සමානයි w. එතකොට මෙතනත් දැන් අපිට අර කලින් සමීකරණේ ගත්ත එකේ මේ w ඍණ u0 ටාගේ දැම්ම හැකි අරකම කලින් ගත්තාගෙම දැම්ම හැකි. ඒක යම්තේ හොයන්න යන්න දෙයක් නැහැ. ඒ කියන්නේ f' කියන්නේ දැන් නව දුෂ්ටාවී බලයෙන් එකට දාන්න 6i5r ස්ටොක් සමීකරණය අධ්‍යයනය කරන දැන් දුෂ්ටාවී ඝර්ෂණ බලයේ ආන්තර ප්‍රවේගයෙන් යද්දී වස්තුව මත ක්‍රියාත්මක 6i5r ඊට වතාවක් දැන් ප්‍රවේගය යන්න. ඕකනේ අපි හොයන්නත් ඕනේ. v0 ධන t1 u0 මේ වෙතර ගන්න w ඍණ u0. ඒකට දැන් මෙහෙක මේක. මොකද w ඍණ u0 තාමත් වෙනස් වෙන්නේ නැහැ. ඒක සමානයි මේ පැත්තට නේ. මේ ඔතනින් ඔයගොල්ලන්ට ගත හැකි 6i5r ඊට v0 ධන t1 සමානයි 6i5r ඊට වතාවක් 3. ඔය විදිහට සුළු කරන්න යන්න පුළුවන්. ඔතනින් ගන්න සම්බන්ධය 3. ඉතින් කරන්න තියෙන්නේ දැන් අපිට කෙලින්ම මෙතන එකෙන් දෙකෙන් පුළුවන් මොකක් කරන්නද? 1,2කින් අර f0 ට මෙතන t1 දැම්ම හැටි. නේ? t1 සමානයි මේක හරස් තුන කරොත් මේ පැත්තට මම ලියන්නම්. t1 සමානයි අර මෙතන t1 දාලා මේක හරස් තුන කරන්න. 2.5 10 ඍණ 4 වතාවක් 0.7 මෙතන v0 යට එක වැඩි කිරීම 10 ඍණ 3. හරි ඔතනින් දැන් t1 v0 ට සම්බන්ධයක් තියෙනවානේ. මෙතනලු මොකද කරන්න තියෙන්නේ? ඔයගොල්ලන්ට ගත හැකි t1 උක්ත කරොත් මොකක්ද? මෙහා මෙහාට එද්දි පොදු සාධකයක් වෙන් කරගන්න 6i5r ඊට වතාවක් 3 ඍණ v0. හරි. ඉතින් කරන්න තියෙන්නේ මේකේ වම් පැත්තයි මේකේ වම් පැත්තයි සමානනේ. දකුණු පැත්ත දෙක සමාන කරා නම් මේක ඔයගොල්ලන්ට මොකද්ද v0 කිව්වේ. ඉතින් ඔතන v0 නවාන්ත ප්‍රවේගයේ සුළු කරලා බලන්න එන්නේ 1.8යි. හොඳයි. එතනින් මේ ගාන සම්පූර්ණ වෙනවා. හරි. අපි නම් එතනින් මේක සම්පූර්ණ කරා ඊළඟ අවස්ථාවට එමු. හොඳයි. දැන් මේ කොටසේ මේ දුෂ්ටාවිතාවේ කොටසේ අන්තිමටම තියෙන්නේ ඊළඟ සම්බන්ධයේ ඉතින් පාඩම ඉවර වෙනවා. මේකදී අපි කතා කරන්නේ මේ වෘත්තාකාර හරස් කඩක් තියෙන නලයක් තුලින් ද්‍රවයක් ගලා යද්දී දුෂ්ටාවී තරලයක් අනාකූලව යද්දී ද්‍රව ස්තරවල පීඩන විදිය ද්‍රව ස්තර සහ මේ සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් සමීකරණ. දැන් ඔයගොල්ලෝ ඔබත් යාන්ත්‍ර විද්‍යාව ඉගෙන ගත්තා. දැන් ද්‍රවයක් මෙහෙම තරලයක් ගලාගෙන යද්දී හරි තරලයක් ගලාගෙන යද්දී මේ වෙලාවේ මේ නලයේ දෙපස පීඩනාන්තරයක් තියෙනවනේ නේ. දැන් මේ පැත්තේ පීඩනය P1. මේ පැත්තේ පීඩනය P2. දැන් ද්‍රවය මේ පැත්තට යනවා කියන්නේ හරිද? ද්‍රවය මේ පැත්තට යද්දී අනිවාර්යෙන් පීඩනාන්තරය මෙහාට දෙන්නේ මේ තල්ලු වෙන්නේ නේ. එතකොට මේ පීඩනාන්තරය අපි නිකන් ගත්තොත් මෙයාගේ වර්ගඵලය. එනම් පීඩනාන්තරය වර්ගඵලයෙන් වැඩි කරාම දැන් මේ ද්‍රවය තල්ලු වෙන්න බලයක් ඕනේ. ද්‍රවයේ තල්ලු වෙන්න අවශ්‍ය බලය මම නිකන් F කියලා ලිව්වොත්. හරිද? F කියලා ලිව්වොත් අපිට මේ බලය ලිව්වේ හැකි ඕගොල්ලෝ දන්නවා පීඩනයේ වතාවක් වර්ගඵලයෙන්. ඉතින් මෙතන දාන්නේ අපි පීඩනාන්තරය. අපි සලකන පීඩනාන්තරය වතාවක් හරස්කඩ වර්ගඵලය. මෙතන සලකන දිගක් තියෙනවානේ මේ ද්‍රවයේ. සම්පූර්ණ දිගව සලකන්නත් පුළුවන්. මේ සලකන දිග අතර දින පීඩනාන්තරය. දැන් මෙහාට තරලය යද්දී අපි සාමාන්‍යයෙන් හිතන්නේ පීඩනාන්තරය මේ පැත්තට තියෙන්නේ. ඒතර මේ දෙන බලය ද්‍රවයේ මත මෙහාට තල්ලු වෙන්න තියෙන බලයත් ගත හැකි F සමානයි බලයේ වතාවක් පීඩනයේ වතාවක් වර්ගඵලය. පීඩනයට දාන්නේ පීඩනාන්තරය. ඊළඟට දැන් අපි මේක තල්ලු කරන්න ඉබේ තල්ලු වෙන්නේ නැහැ. අපි මොකක් හරි ශක්තියක් වැය කරන්නේ මේ. හරිද? ඒ කියන්නේ වතුර මෝටරයක් අපි පාවිච්චි කරලා වතුර ටික උඩට අරගෙන මෝටරය හරහා මෝටරෙන් වතුර ටික තල්ලු කරන්න ඕනේ.
ඒකට ශක්තිය වැය කරන්න ඕනේ. ඒ සඳහා මේ ශක්තිය වැය කරන්න අවශ්‍ය ශක්තිය විද්‍යුත් ශක්තියෙන් එයා අරගන්නවා. ඒත් මේ වගේ වෙලාවක මෙතන අපි මෙයා ශක්තිය අපි වැය කරන්න එක තල්ලු කරන්නේ. ඒ ශක්තිය වැය කිරීමේ ශීඝ්‍රතාවය. නැත්නම් අපි කාර්යයක් කරන්න බෑනේ. මේක තල්ලු කරන්න අපි කාර්යයක් කරන්න ඕනේ. කාර්ය සමානයි බලය වතාවක් විස්ථාපනය. ඉතින් ජවය ගත්තොත් නේ ක්ෂමතාවය ගත්තොත් මේ දෙපැත්ත කාලයෙන් බෙදන්න. කාලයෙන් බෙදුවාම අපිට සමීකරණයක් එනවා ක්ෂමතාවය සමානයි මෙතන ජවය ක්ෂමතාවය. හරි මෙතන P නෝට් ක්ෂමතාවේ දැන් ජවය සමානයි බලය වතාවක් විස්ථාපනය වීම කාලයේ ප්‍රවේගය. මේ තරලයේ යන ප්‍රවේගය. ඊට පස්සේ ඔයගොල්ලන්ට මතකයි අපි යාන්ත්‍රික විද්‍යාවේ පාවිච්චි කරා තරල ගති විද්‍යාවේ තරල පරිමාණ ශීඝ්‍රතාවය සමානයිනේ හරස්කඩ වර්ග ඵලය වතාවක් ප්‍රවේගය. මේ තරලයේ යන ප්‍රවේගයක් තියෙනවනේ. Q සමානයි EV. හරි. එතකොට ඕගොල්ලන්ට මෙතන බලයට දැම්ම හැකි මෙතනින් පීඩන අන්තරය ඩෙල්ටා P වතාවක් A කියලා. බලය සමානයි ඩෙල්ටා P වතාවක් A. වතාවක් P. ඉතින් ඔන්න ඔය සමීකරණෙත් වැදගත්. ජවය සමානයි අපි සලකන මේ ද්‍රවයේ දෙපස පීඩන අන්තරය වැඩි කරන්න ඕනේ හරස්කඩ වර්ග බලයෙන්. වැඩි කරන්න ඕනේ ප්‍රවේගයෙන්. තරලයේ ගමන් කරන. ඉතින් මේක ලියුව හැකි AV කියන්නේ Q dot හින්දා හරිද? P dot සමානයි. මේ රචනා කරනකොට මේක ඔප්පු කරන්නත් තියෙනවා. හරිද? AV කියන්නේ Q dot නැත්නම් Q. හරි. ඔන්නම සම්බන්ධයක් නැතේ. ඔප්පු කරලා ගන්න පුළුවන් අවස්ථා කිහිපයකම රචනා ගණන් වල විභාග ප්‍රශ්න වලත් අහලා තියෙනවා. හරි. ඒක ටිකක් වැදගත්. දැන් අපි පොයිසල් සමීකරණය ගැන කතා කරද්දී පොයිසල් කියන විද්‍යාශනය මේ තිරස්ව අපි ගත්තොත් කේශික නලයක් වගේ. ගොඩක් මේක සත්‍ය වෙන්නේ මේ හරස්කඩ අඩු. හරේ අඩු නලයක් තුලින් නලයේ තිරස්ව තියෙන්නත් ඕනේ. දුෂ්‍රාවී තරලයක් ගලාගෙන යද්දී. මට යන්න පොඩා දින්න. මේ දින්නේ අපි හිතමු කේශික නලයක් කියලා. නලයේ තිරස්ව තියෙන්නත් ඕනේ. මේ සමීකරණේ සත්‍ය වෙන්න 100%ක් තරලයේ අනාකූලව දුෂ්‍රාවී තරලයක් වෙන්නත් ඕනේ. දැන් මේකේ නිකන් හෝස් එකක් වගේ හිතන්නත් පුළුවන් නේ. මේ නලයේ අපි ගත්තොත් දිග L. හරි. දැන් මෙතන පීඩනය P1, මේ පැත්තේ පීඩනය P2. තරලයේ මේ පැත්තට යනවා ගලාගෙන. හරි. මේ හරස්කඩ වර්ග ඵලයේ මේ ආගේ අභ්‍යන්තරාරය. අභ්‍යන්තරාරය යන ප්‍රවේගය V. එතකොට අපිට මෙතන ගත හැකි මේ තරල පරිමාණ ශීඝ්‍රතාවයට තව සමීකරණයක් ගන්න හදන්නේ. දැන් ඔයගොල්ලෝ කොහොමද දන්නවනේ Q සමානයි AV. යාන්ත්‍ර විද්‍යාව ඉගෙන ගත්තනේ. ඔය Q.ටම Q.ටම ඒ කියන්නේ තප්පරයකදී ගලා යන තරල පරිමාණ ශීඝ්‍රතාවය සඳහා අපිට සම්බන්ධයක් ගන්න පුළුවන්. ඉතින් පොයිසල් කියන විද්‍යාඥය ඔප්පු කරලා පෙන්නනවා මේ නලය තුලින් හරිද තප්පරයකදී ගලා යන තරල පරිමාණ ශීඝ්‍රතාවයේ අනුලෝමව සමානුපාතික වෙනවා මේ නලයේ දෙපස තියෙන පීඩන අන්තරයට. ඒ කියන්නේ ඩෙල්ටා P. ඊට පස්සේ මේ නලයේ දිග නැත්නම් මේ ද්‍රවයේ ගලා යන අපි සලකන දිග තියෙනවානේ ද්‍රවයේ ගලා යන ඒ දිගට ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා. නැත්නම් මේ දෙක එකට සම්බන්ධ කරලා ලියන්නත් පුළුවන්. ඩෙල්ටා P යට L කියලා. ඩෙල්ටා L හරි. ඊට පස්සේ මේ Q dot අනුලෝමව සමානුපාතිකයි නලයේ අභ්‍යන්තර අරයේ 4 වෙනි බලයට. හරි. ඒ වගේම දුෂ්‍රාවීතා සංගුණයකට ප්‍රතිලෝමව සමානුපාතිකයි. ඉතින් මෙතන අපිට මේ සමීකරණයක් ගත හැකි Q dot මෙතන නියතේ ඉන්නවා එකපාරම ලියන්න ෆයි යට 8. මාන වලින් ඔප්පු කරන්නත් පුළුවන් K හොයන්න බෑ මාන වලින්. මාන විශ්ලේෂණයෙන් ඔප්පු කරලා. ඒක හොයන්න පරීක්ෂණය කරලා ගන්න ඕනේ. මෙතනකින් එනවා අපිට R වල 4 වෙනි බලයට දුෂ්‍රාවීතා සංගුණකේ තරලයේ. හරිද? වතාවක් පීඩන අන්තරය බෙදන්න ඕනේ ඊට අදාළ නලයේ දිගින්. නැත්නම් ඩෙල්ටා L. Q dot කියන්නේ තරල පරිමාණ ශීඝ්‍රතාවය, ෆයි යට නියතේ, R කියන්නේ අභ්‍යන්තරාරය, බාහිර ආරය නෙමෙයි, අභ්‍යන්තරාරය. ඒ කියන්නේ ද්‍රවයේ ගලා යන ආරය. ඊට කියන්නේ ද්‍රවයේ දුෂ්‍රාවිතා සංගුණකේ ඩෙල්ටා P පීඩනාන්තරය. නලයේ දෙපස L කියන්නේ ද්‍රවයේ ගලා යන දිග, සලකන දිග. ඉතින් ඔන්න ඔය සමීකරණය අපිට ගණන් වල එකපාර පාවිච්චි කරන්න පුළුවන්. මේකට කියන්නේ පොයිසල් සමීකරණය. මේක බලංගු තත්ත්ව මේ නලයේ තිරස් වෙන්න ඕනේ ටිකක් අභ්‍යන්තරාරයේ පුළුවන් තරම් අඩු වෙන්න ඕනේ. කේශික නලයක් නම් වඩා හොඳයි. දුෂ්‍රාවී අනාකූලව යන්නත් ඕනේ තරලය. හරි දැන් අපි බලමු මේකේ පස්තරයක් ඇඳුත් දැන් මේ තැනින් තැනට පීඩනය වෙනස් වෙන ආකාරය. තරලයේ ගලාගෙන යද්දී නලයේ දිගත් එක්ක පීඩනය වෙනස් වෙන ආකාරය. පීඩනය. මෙතන පීඩනය P1. මෙතන පීඩනය මම P2 කියලා ගන්නවා. ඒතර පීඩනය කොහොමද වෙනස් වෙන්නේ?
ඒකාකාරව පීඩනය අඩුවීමක් තමයි අපිට පෙන්වුම් කරන්නේ. මෙතන ඉඳන් මෙතෙන්ට එද්දි තනින් තනට පීඩනය ඒකාකාරව අඩු වෙනවා. හරි. ඔය වගේ එන්නේ. ඒතර නලයේ දිගත් එක්ක. ඒතර මේකේ අනුක්‍රමණයට අපි කියන්නේ පීඩන අනුක්‍රමණය. දැන් අපි මේ සලකපු දිග L නම් අර කලින්ගේ ප්‍රවේග අනුක්‍රමණය ගත්තේ. මේකේ අනුක්‍රමණය ගත්තොත් මෙතන ඩෙල්ටා P P1 ඍණ P2. එන්න මේ සරල රේඛාවේ අනුක්‍රමණයට අපි කියන්නේ පීඩන අනුක්‍රමණය. පීඩන අනුක්‍රමණය සමානයි ඩෙල්ටා P යට ඩෙල්ටා L නැත්නම් L දැම්මත් කමක් නැහැ. මෙතන දිග සලකපු දිග ඩෙල්ටා L. මේ තියෙන්නේ පීඩන අනුක්‍රමණය. හරි. ඒතර මෙතන ඉඳන් මෙතනටම හරස්කඩ වර්ග ඵලය නියතයි. ඊළඟට හිතන්න සමහර අවස්ථාවල මේ බට මේ ද්‍රව ගලාගෙන යද්දී ශ්‍රේණිගතව සම්බන්ධ කරනවා. සමාන්තරගතව සම්බන්ධ කරන අවස්ථා තියෙනවා. දැන් ගණන් හදද්දී ඒවා වැදගත්. හරිද? පොයිසන් සමීකරණේ එකපාර ගණන් වල ආදේශ කරන්න පුළුවන් ලියලා. දැන් හිතන්න මේ වගේ අවස්ථාවක්. දැන් මේ ලොකු හරස්කඩ වර්ග ඵලයක් තියෙන බටේ තුලින් එන ද්‍රවය අපි හදනවා පොඩි හරස්කඩ වර්ග ඵලයක් සහිත බටයක් තුලින් යන විදිහට. ඒතර මේ හරියේ පීඩනය P1, මේ හරියේ පීඩනය P2, මේ හරියේ පීඩනය P3. මෙන්න අපි ද්‍රවය යන අනාකූල රේඛාව සලකමුත් මට කියන්නේ මේ හරියේ වේගය අනිවාර්යෙන් එතකොට V1 මෙතන ඉඳන් මෙතෙන් එනකම්. මේ හරියේ වේගය එතකොට මෙතන ඉඳන් මෙතෙන් එනකම් මොකද වෙන්නේ? V2. අනිවාර්යයෙන්ම V1ට වඩා V2 වැඩි. ඒ හරස්කඩ වර්ග ඵලය අඩු වුණාම වේගය වැඩි වෙනවනේ. හෝස් එකකින් වතුර පාරක් අල්ලද්දිත් ඒකනේ හරස්කඩ වර්ග ඵලය අඩු වුණාම මේක වැඩි වෙනවා. එතකොට මෙහාට තරලේ දැන් ගලාගෙන යද්දි වේගය වැඩි වෙද්දි පීඩනයත් අඩු වෙනවා. මේ පැත්තේ පීඩනය වැඩි. හරිද? එතකොට P2 ට වඩා P1 විශාලයි, P3 ට වඩා P2 විශාලයි. මෙහාට පීඩනය බහිනවා. දැන් මේක අපි ප්‍රස්තාරයෙන් දොත් දිගත් එක්ක පීඩනය තනින් තනට වෙනස් වෙන විදිය. හරිද? කොහොමද ඒක ගන්න? දැන් පොයිසන් සමීකරණය දැම්මොත් අපි දන්නවා මෙතන Q dot තරලය එන ශ්‍රීකතාවය අඩු වැඩි වෙන්නේ නැහැ. මෙහෙන් එන ටිකම හැමතැනින්ම යනවා. මෙතනින් එන Q dotම මෙහෙනුත් යන්න ඕන. ඇතුල් වන ටිකම හැමතැනින්ම ගිහිල්ලා එළියටත් එන්න ඕන. එතකොට මේකට අපි දැම්මොත් පොයිසන් සමීකරණය Q dot සමානයි phi යට 8. මෙයාගේ අරය R1. හරිද? මේකේ අරය R2. මෙතන ඉඳන් මෙතනට. R1 ගේ හතරවෙනි බලය යට ඊටා එකම ද්‍රවය යන්නේ. පීඩනාන්තරය. හරිද? මෙතන ඩෙල්ටා P1 නැත්නම් මෙතන පීඩනාන්තරය ලියුවොත් P1 වෙන P2. මෙතන දිග L1. මේකේ දිග L2. මෙතනත් අපි ලියුවොත් Q dot සමානයි හැමතැනම දැන් මේකේ පොයිසන් සමීකරණය phi යට 8. මෙතන R2 හතරයට ඊටා. මේ නලයේ දෙක අපි සලකන පීඩනාන්තරය ගත්තොත් P2 ඍණ P3. බෙදීම L2. ඔය විදිහට ගත හැකියි. හරිද? එතකොට දැන් මෙතන අපිට ගත්තාම Q කොහොමද Q dot නියතනේ දෙකේම phi යට 8 R මේ phi යට 8 ඊට නියතයි. එතකොට මේකේ හරස්කඩ වර්ග ඵලය වැඩි. හරස්කඩ වර්ග ඵලය දැන් හිතන්නකෝ මේ දිගවල සමානයි කියලා හිතන්නකෝ මේ දිගයි සමානයි. LL කියලා ගන්නම් පොඩ්ඩක් ඉස්සෙල්ලා. හරිද? ඒකට අපිට පස්තාරේ ගන්න දැන් හැකි. හරිද? පීඩනය වෙනස් වෙන්නේ. දැන් මේකේ වෙනස් වෙන්නේ එතකොට අරයයි දැන් මේ මෙයා තුලින් යද්දිත් මේ බඩේ තුලින් යද්දිත් Q dot එකමයි. phi යට 8 නියතයි. ඊට නලවල දිගවල දෙකේම සමානයි. ඒතර අරයත් එක්ක පීඩන අන්තරය වෙනස් වෙන්නේ. ඒ කියන්නේ R එක්ක දැන් ගත්තොත් මේ පැත්ත නියතයක්නේ. මෙයා අරය වැඩි වෙද්දි පීඩන අන්තරය අඩු වෙනවා. අරය අඩු වෙද්දි පීඩන අන්තරය වැඩි වෙනවා. පීඩන අන්තරය. නලයේ දෙපස තියෙන පීඩන අන්තරය වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රතිලෝම සමානුපාතයක් එන්නේ. නේ පීඩනාන්තරයයි ආරයත් එක්ක ගත්තොත්. නැත්නම් ඉතින් මේ දෙකේ ගුණිතය මේ දෙකේ ගුණිතයට සමාන වෙන්න ඕනේ. අනිත් ඒවා නියතයිනේ. ප්‍රතිලෝම සමානුපාතය. එතකොට හරස්කඩ ආරය අඩු වුණාම පීඩනාන්තරය වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ වැඩිපුර පීඩන බැස්මක් එනවා මේ කලාපය තුල ද්‍රවය ගලාගෙන යන්නේ. ආරය වැඩි වුණාම පීඩනාන්තරය අඩුයි. මේ කලාපය තුල පීඩන බැස්ම අඩුයි. ඒ කියන්නේ මේ වගේ. පීඩන බැස්ම අඩුයි. P1 වල ඉඳන් මෙතන බහින්නේ P2 දක්වා. මෙයා තුලින් යද්දී අරය අඩු වුණාම අපිට කියන්න පුළුවන් පීඩන බැස්ම ගොඩක් වැඩි. සෑහෙන්න බහිනවා. ඒ මෙතන බැස්මට වඩා මෙතන බැස්ම වැඩි වෙන්න ඕනේ නේ. MC වල එහෙම එනවා මේක. පස්තාර. අකල් තරක් කරලා ගන්න පුළුවන් වෙනවා. හරිනේ. හොඳයි. බලමු දැන් මේ තියෙන කොටස් ටික මෙතනින් ඉවරයි. අපි හිතන ප්‍රශ්න වලට එහෙම අහනවා. අපි බලමු මේකේ
විභාග ගානක් රචනා ගානක් 2008 මම එක ගානක් හදලා තාඩම සම්පූර්ණ කරන්න 2008 ඒ ලෙවල් රචනා ගැටලුව. හරිද? ප්‍රශ්නාංක ටියුට් එකේ 21. හරිද? ඒකේ බලන්න ගන්න පොයිසෙල් සමීකරණය Q සමානයි 5 ඩෙල්ටා V R4 යට 8යි ඊට L මේ පොයිසෙල් සමීකරණය තියෙන්නේ. හරිනේ. ලෙස ලිවිය හැකියි. ඊට සමීකරණයේ එක් එක් භෞතික රාශිය හඳුන්වන්න මම දැන් ලියන්නේ යන්නේ ඕගොල්ලෝ කොහොමද දන්නවා මෙතන අර පීඩන අන්තරය ලෙස අරන් තින්නේ ඩෙල්ටා V. මම කියන්නම් මේ සමීකරණය පොයිසෙල් සමීකරණය තියෙන්නේ. හරිද? Q කියන්නේ ඉතින් Q ඩොට් ලෙසම ගන්න එකම තමයි. හරි. 5යට 8 වතාවක් ඩෙල්ටා V R4. එතන එනවා එතකොට ඊට L. පොඩක් අර පද පිළිවෙල මාරු කරලා තියෙනවා. ඉතින් මේකේ එක් එක් රාශිය හඳුන්වන්න ඕනේ. ඩෙල්ටා V කියන්නේ පීඩනාන්තරය. නලයේ දෙවසනේ ද්‍රවයේ දෙවස. R කියන්නේ අභ්‍යන්තරාරය. නලයේ නැත්නම් ද්‍රවයේ ආරය. මෙතන ගත්තොත් ඊට දුෂ්ටාවිතා සංගුණකේ ද්‍රවයේ සහ ද්‍රවයේ අපි සලකන නලයේ දිග ගලා යනවා. මාන අතින් නිවැරදිව වෙන්නන්න කියනවනේ. ඒතකොට මේකේ වම්පස මාන ලියන්න. වම්පස මාන ගත්තොත් තප්පරයට ඝන මීටරින් දා මෙතන එන්නේ t ඍණ 1යි l 3යි. තප්පරයේදී යන සරල පරිමාව t ඍණ 1යි l 3යි. මේ පැත්තෙත් මාන ඔයගොල්ලෝ නියත වලට මාන නැහැ. ඩෙල්ටා v කියන්නේ පීඩනයක් ඊට r4 යට l. හරි මේකෙත් මාන ටක් ගාලා ගත හැකියි. පීඩනයේ මාන හරිද? මේ ටික ඔක්කොල්ලෝ ආදේශ කරලා සුළු කරලා ගන්න l 3යි t ඍණ 1යි. හරි පීඩනයේ මාන r කියන්නේ දිගේ 4 l 4 දාන්න ඕනේ. මෙතන l එකක් වුණා කැපිලක් යනවා. දුෂ්ටාවිතා සංගුණික මාන ටක් ගාලා ආදේශ කරලා ගන්න. ඔය දෙපැත්තේ මාන සමාන වෙනවා. සරල දේවල්. ඊට පස්සේ මේකේ b කොටස. දුෂ්ටාවිතාවය තප්පරයට මීටරයට kg කිලෝග්‍රෑම් 0.9ක් සහ ඝනත්වය 9යි 10යි 2යි. ඒ කියන්නේ 9 100ක්. වූ බොර තෙල් කිලෝමීටර 1ක දිග හා අභ්‍යන්තරාරය සෙන්ටිමීටර 20ක් වූ ඍජු තිරස් ලෝහ නලයක් භාවිතයෙන් තප්පරයට මීටර 1ක් වූ සාමාන්‍ය වේගයක් ඇති වරායක සිට පිරිපහදුවකට ලබා දීමට තිබේ. දැන් සමහර ඔය තෙල් අපි යවද්දී ඔය වගේ ලොකු බඩ පාවිච්චි කරලා තමයි තෙල් තල්ලු කරන්නේ. එක තැනක ඉඳන් තව තැනකට. සාමාන්‍ය මේ තෙල් යවන ලොකු විශාල බඩ මුහුද යටින් යවලා තමයි දෙන්නේ. එක තැනක ඉඳන් තව තැනකට තෙල් ටික යවා ගන්න. ගොඩක් දිග බඩ සම්බන්ධ කරලා තියෙනවා. අර විවිධ රටවල් වල එතන මේක මේ ප්‍රශ්නේ 2008 ඒ ලෙවල් රචනා ගැටලුව. ටියුට් එකේ ප්‍රශ්නාංක 21. නලය හරහා පවත්වා ගත යුතු කෙලින්ම පීඩනාන්තරය. ඉතින් පොයිසෙල් සමීකරණය දැම්මම හරි. Q dot සමානයි එතන එන්නේ කොට 5යට 8 වතාවක් R4 ඊට පීඩනාන්තරය ඩෙල්ටා P යට සලකන දිග ඩෙල්ටා L නැත්නම් L. ඩෙල්ටා P යුක්ත කරොත් මොකක්ද වෙන්නේ? Q dot 8යි ඊට L යට 5R4. මේක දීලා තියෙනවා Q dot හරි පීඩන වෙනස් නැහන්නේ ඝනත්වය අන්න ඝනත්වය දීලා තින්නේ තෙල් වල එතකොට තෙල් කිලෝමීටර එකක් දිග අභ්‍යන්තරාරයේ සෙන්ටිමීටර ගණන් යන නලය ඇන්දොත් මේකින් නලය තෙල් වල ඝනත්වය ගන්නවා රෝ ඝන මීටරයකට කිලෝග්‍රෑම් 900යි හරි ඊට පස්සේ මෙතන වේගය තප්පරයට මීටර 1යි. තෙල් යන වේගය. හරි. ඊළඟට දුෂ්ටාවිතා සංගුණක මේ තෙල් වල දුෂ්ටාවිතා සංගුණකේ ඊට 0.9යි. kg m ඍණ 1යි s ඍණ 1. අපිට ওই දත්ත ටික මෙතන කිලෝමීටර 1ක් දිගයි නේ. හරි කිලෝමීටර 1ක් දිග නලයක් පාවිච්චි කරලා තියෙන. ඒ කියන්නේ මීටර නම් 1000යි. මීටර 1000. හරි. නලය ඔස්සේ පවත්වා ගත යුතු පීඩන වෙනස ගණනය කරනවා. ඉතින් මේ දත්ත ටික අපිට මේකට ආදේශ කරන්න පුළුවන් ඩෙල්ටා P හොයන්න. දැන් අරේ දන්නවා, දිගක් දන්නවා, දුෂ්ටාවිතා සංගුණකෙත් දන්නවා. ඒතර මෙන්න මේ Q dot දැන් Q dot අපි කොහොමද හොයාගන්නේ?
ආයි දැන් q dot සමානයි a වතාවක් v නේ. ඒක පාවිච්චි කරන්න. නේ q dot එක දාන්නේ a වතාවක් v. මේ යාන්ත්‍ර විද්‍යාව ඉගෙන ගන්න සම්බන්ධයි. ඒ කියන්නේ මේකේ හරස්කඩ වර්ග බලය. දැන් මේකේ අපිට අරය පාවිච්චි කරලා ගන්නත් පුළුවන්. නලයේ සෙන්ටිමීටර 20 නේ. මම දැන් මේ ආදේශ කරන්න සුළු කරන්න හදන්නේ මේක ආදේශ කරලා පෙන්නන්න සෙන්ටිමීටර 20යි. ඒතර අරය ගත්තොත් සෙන්ටිමීටර 20ක් කියන්නේ හරස්කඩ වර්ග බලය 5r වර්ග වතාවක් ප්‍රවේගය v 5r වර්ග වතාවක් v. ඉතින් ඔතනින් ඔයගොල්ලන්ට කිවෝලාගේ හොයාගන්න පුළුවන්. පැහැදිලිද? ගැටලුවක් නැහැ. නේ මේකේ අපිට පීඩන වෙනස ගත්තී මේකට ආදේශ කරන්න ආදේශ කරලා 5r ඊටල් එඩි දැන් අපි හොයාගත්තා q ඩොට් හොයාගත්තා. හරි v දන්නවා එකයි අරේ දන්නවා. පැහැදිලිද? හොඳයි ඊට පස්සේ මෙතන අපි සුළු කරාම ආදේශ කරලා සුළු කරන්න ඕනේ පීඩන වෙනස. හරිද? පීඩන වෙනස ගත්තොත් එන්නේ 1.8යි q හරි 8යි. ඔක්කොම ටික මම අවියන් ටික දාලා තින්නේ. මම සුළු කරලා ගන්න වෙලා යන හින්දා මම ආදේශ කරන්න යන්නේ. සුළු කරාම මෙතන උත්තරේ 1.8 වතාවක් 10/5ක් එන්නේ. හරි 10/5ක් එන්නේ පැස්කල් නැත්නම් වර්ගමීටර නිව්ටන්. දැන් මේ නලයේ දෙවස තියෙන ඕන පීඩනාන්තරය. මෙතන පීඩනයයි මෙතන පීඩනයයි අපි ගන්න. නලයේ දෙවස. ඒ කියන්නේ මේ පීඩනාන්තරය. තෙල් මෙහාට තල්ලු කරනවා නම් ඩෙල්ටා P සමානයි P1 ඍණ P2. මෙතන පීඩනයයි මෙතන පීඩනයයි වෙනස ඔන්න ඔය අගේ තිබ්බොත් තමයි ওই විදිහට මේ තෙල් ටික තල්ලු කරගන්න පුළුවන් වෙන්නේ. බඩේ හරහා. ඊළඟට ජවයේ අහලා තියෙනවා. නලයේ ඔස්සේ දී ඇති ශ්‍රීකතාවයේ තෙල් ලබා දීමට අවශ්‍ය අවම ජවය කොහොමද? අන්න ජවය ගත්තී මතක ගන්න සම්බන්ධයක් මම මේක ඔප්පු කරා ජවයේ සමානයි අර පීඩනාන්තරය. වතාවක් මෙතන අපිට ආවේ නැත්නම් q dot නැත්නම් a වතාවක් p. ඉතින් මෙතනින් ඔප්පු කරලා ගත්ත හැකි සම්බන්ධම කලින් ඔප්පු කරා. මෙතන ඩෙල්ටා p අපිට ආවේ 1.8 වතාවක් 10/5යි. හරස්කඩ වර්ග බලය සහ v අපි දැන් අතේ හොයාගත්තනේ හරස්කඩ වර්ග බලය බටේ ප්‍රවේගය දන්නවන්නේ. මේ දෙක ආදේශ කරලා මෙතන ජවයේ සුළු කරාම ඉන්න ඕනේ 2.16 වතාවක් 10/4යි වොට්. 2.16 වතාවක් 10/4යි වොට් මේ ආදේශ කරලා සුළු කරන්න ඕනේ. ඊළඟට අපි අහලා තියෙනවා නලය තුල තෙල් වල වේගය උපරිම සහ අවම අගයන් ඇත්තේ කුමන අරීය දුරවල් වලද අවම වේගය අගය කුමක්ද? එතකොට අපි දැන් දන්නවා මේ බටයක් තුලින් මම කලින් මත මේක පටන් ගද්දිත් කිව්වා වෘත්තාකාර හරස්කඩක් සහිත බටයක් තුලින් ද්‍රවය යද්දී මේකේ තියෙන්නේ මේ කුහර සිලින්ඩර් පුෂ්ඨ වගේ තමයි ද්‍රවය යන්නේ. බටෙත් එක්ක ගෑවෙන පුෂ්ඨේ ප්‍රවේගය බිඳුවක් වෙනවා. බටේ නිශ්චලව දිනින්න අර අක්ෂීය හරිය යන තරල ස්තරයක වේගය තමයි උඩරිම වැඩි වෙන්නේ. මේ හරිය වේග බිඳුවයි. ඒ කියන්නේ r සමානයි 20 ගත්තොත් මේක සෙන්ටිමීටර 20 නේ. අරේ සෙන්ටිමීටර 20ක් වෙන තැනක තරල ස්තරයක වේගය තමයි බිඳුව වෙන්නේ. අරේ බිඳුවක් වෙනවා කියන්නේ මෙතනනේ. අක්ෂය ඔස්සේ තරල ස්තරයක වේගය උඩරිමයි. උඩරිම වේගය තියෙන්නේ එතකොට r බිඳුව වෙද්දී. නැත්නම් අක්ෂය ඔස්සේ තියෙන තරල ස්තරයක වේගය. තරල ස්තර වල වේගය නිකන් ඔන්න ඔය වගේ වෙනස් වීම වෙන්නේ නිකන් වක්‍ර ස්වභාවයක් එන්නේ. රේඛීය බවක් පෙන්වන්නේ නැහැ. ගානේ අන්තිම කොටස අපරාගය තැන්පත් වීම නිසා නලයේ අරය අභ්‍යන්තර අරය 100%කින් අඩු වුණාම ඉහත Bහි සඳහන් ශ්‍රීකතාවයෙන්ම තෙල් බෙදා හැරීමට නම් නලය හරහා පීඩන වෙනස කුමන ප්‍රතිශතයකින් වැඩි කළ යුතුද? මේකේ දත්තයක් තියෙනවා 10ට 9 1.11 ලෙස ගන්නවා. දැන් අවස්ථා දෙක සංසන්දනය කරන්න තියෙනවා. දැන් මේ මුල් අවස්ථාවනේ. දැන් කාලයක් යද්දී මේවල අතරවගේ තැන්පත් වෙනවා. දැන් ගොඩක් වෙලාවට අපි දැන් රුධිරය පොම්ප කරද්දී අපේ ඇතුළේ තියෙන නාල හරහා නේ මේ රුධිර වාහිනී හරහා රුධිරය තල්ලු කරන්න එපා හෘදේ වස්තු හරහා ශක්තිය වැය කරන්න ඕනේ. එයා ජවය ලබා දෙන්න ඕනේ හાર્ට් එකෙන්. ඒ හાર્ට් එක හරහා තමයි රුධිරය පොම්ප කරන්නේ. ඉතින් කාලයක් යද්දී රුධිර නාරවල මොන හරි තෙල් මේ දේ තැම්පත් වුණාම තමයි ගොඩක් වෙලාවට අර හරස්කඩ වර්ග බලය අඩු වුණාම මේ හෘදේ වස්තුව සිදුවන වැඩි ශක්තියක් වැය කරලා තෙල් තල්ලු කරන්නේ. ඒ වගේ වෙලාවක රුධිර කැටියක් කෙරුණාම තමයි ගොඩක් හાર્ට් ඇටැක් වගේ එන්නේ. ඒ වගේ වෙලාවට දොස්තරලා මත කරනවා අර
රුධිරයේ තියෙන විස්කොසිටි එක දුෂ්‍රාවිතාවය අඩු කරන්න පොඩි පෙති වර්ග තියෙනවා. ඒක බිව්වහම විස්කොසිටි එක අඩු වුණාම හරස්කඩ වර්ග ඵලය අඩු වුණත් රුධිරය ටිකක් තල්ලු කරගන්න පුළුවන්. මෙතනත් මේ තියෙන මුල් අවස්ථාව දැන් කලින් පීඩනාන්තරේ මම දාන්නම්කො ඩෙල්ටා P1 කියලා. මෙතනයි තිබ්බ. ආරේ කලින් R1. දැන් ආරේ ටිකක් අඩු වෙලා තියෙනවා. අපද්‍රව්‍ය තැන්පත් වෙලා අභ්‍යන්තර ආරේ. R2. හරිද? දැන් පීඩනාන්තරේ තියෙන්න ඕන ඩෙල්ටා P1. හැබැයි අර කලින් ශීඝ්‍රතාවයෙන් යවන්න ඕනේ. හරිද? Q dot එකයි. දිගත් එකයි වෙනස් වුන්නේ නැහැ. දුෂ්‍රාවිතාවයත් වෙනස් කරේ නැහැ. එකම ද්‍රවය යන්නේ තෙල්නේ. ඉතින් මෙතන අපි දැන් පොයිසන් සමීකරණය දැම්මහම ෆයි යට R4 ඩෙල්ටා V යට ඊට වතාවක් කියන්නේ මේක නීතිය බලන්න. Q නීතයි. දැන් එකම ශීඝ්‍රතාවයෙන් යවන්න ඕනේ තෙල් තප්පරයට ඝන මීටර ප්‍රමාණය යවන්න ඕනේ. වෙනසක් නැහැ. හරස්කඩ වර්ගඵලයේ අඩු වෙච්ච ගුණේ Q වලුත් වෙනස් නැහැ. නලයේ දිගවල දුෂ්‍රාවිතා සමුණුද. එහෙනම් මෙන්නේ මේවා නීතයිනේ. එතකොට මේක ඇල්ලේ අගේ නීතියක් අවස්ථා දෙකේ. ඒ කියන්නේ R1 ගේ 4 වතාවක් දැන් ඩෙල්ටා V පීඩන වෙනස සමාන කරන්න දැන් ආරේ 4 වෙනි බලයේ වතාවක් පීඩන දැන් අන්තරේ නව පීඩන අන්තරේ. එතකොට දැන් මුල් ආරේයි පසු ආරේයි අපිට දීලා තියෙනව නේද? දැන් ආරේ දීලා තියෙන්නේ 10%කින් අඩු වුණා කියලා. අර කලින් ආරේෙන් අපි ගත්තොත් ඒ කියන්නේ දැන් ආරේ කීයද? 90යි තියෙන්නේ. ඒ කියන්නේ R1 සමාන වෙනවා R2 සමාන වෙනවා R1 ගේ 100ට 90කට. හරිනේ. ඒ කියන්නේ මෙතන ඕනනම් 100යි R2 සමානයි R1 උත්තර කරගත්තොත් 100ට 90. ඉතින් උතන එනවනේ 10ට 9. 10ට 9ට තමයි අපිට දාන්න කියලා තියෙන අර දත්තේ 1.11. හරි. ඔක උතන ආදේශ කරගත්තා නම් හරි. එතකොට දැන් මෙතනට ආදේශ කරන්න R1 වෙනුවට හරි 1.11 R2 ඒකේ 4 වෙනි බලය. ඩෙල්ටා V1 අපි කලින් අගේ හොයාගත්තා පිට ආවේ 1.8යි 10 5යි. දැන් නව අරය R2 4 හරි. මෙතන එනවා එතකොට නව පීඩනාන්තරයේ ඩෙල්ටා P2. උතන R2 4 ඇවිල්ලා මෙතන 1.11 4 වතාවක් R2 4 වතාවක් 1.8යි 10 5 සමානයි R2 4 වතාවක් ඩෙල්ටා V2. එතකොට මෙතන R2 4 කැපිලා යනවා. උතනින් ඔයගොල්ලන්ට නව පීඩනාන්තරය හුවේ හැකියි. අපෙන් අහලා තියෙන්නේ කොච්චර ප්‍රතිශතයකින් පීඩනය වැඩි කරන්න වෙනවද? ඒ කියන්නේ දැන් මෙතන පීඩන ඒ අන්තරේ වැඩි කරු ප්‍රමාණය ගන්න නෙමෙයි. කියන්නේ දැන් නව පීඩනයෙන් අඩු කරන්න නව පීඩනාන්තරයෙන් පෙර පීඩනාන්තරය අඩු කරලා පෙර පීඩනාන්තරයෙන් බෙදලා මේක 100% වැඩි කරන්න හරි. මෙතන ඩෙල්ටා P2 හොයාගත්තා. මෙතන දාන්න ඩෙල්ටා P1 කලින් අගේ මෙතන ඩෙල්ටා P1 අගේ මේ තියෙන පීඩනාන්තරයේ වැඩි වෙච්ච ප්‍රමාණය. ඊට පස්සේ මුල් අගයත් එක්ක බලන හින්දා මෙතන භාගයක් විස ලියලා 100% වැඩි කරන්න. හරි උතන සුළු කරලා ඕගොල්ලන්ට උත්තරේ ගත හැකි. හරි මෙතන ප්‍රතිශතය හොයාගන්න පුළුවන්. අන්න ගැටලුවක් වෙන්නේ. ඔතන එතකොට 100ට සාමාන්‍යයෙන් එනවා ටිකක් විශාල අගයක් කියන්නේ 1.8ක් වගේ එනවා සුළු කරාම 151.8කින් වැඩි කරන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලාවට රුධිරය සම්බන්ධයෙන් පොම්ප කරද්දී ඒක වැදගත්. heart attack ගොඩක් වෙලාවට ඇති වෙන්නේ ඔය වගේ සිද්ධියක් නිසා. අර ඇතුලේ රුධිර නාලවල තෙල් තට්ටු තැම්පත් වුණාම හරස්කඩ වර්ග බලය අඩු වෙනවා. ඒකෝර රුධිරය පොම්ප කරන්න හරස්කඩ වර්ග බලය අඩු වුණාම වැඩි ශක්තියක් heart එකකින් වැය කරන්න ඕනේ නේ. වැඩි ක්ෂමතාවයකින් heart එක ක්‍රියාත්මක වෙනවා. ඉතින් සමහරවිට ඔය වගේ වෙලාවක ඇඟට පොඩි අමාරුවකුත් දැනෙනවා. වෙලා රුධිර කැටයක් ගිහිල්ලා අර හරස්කඩ වර්ග බලය අඩු වුණාම මේ රුධිර නාලේ මේ වගේ තෙල් තට්ටුවක් තැම්පත් වෙලා තියෙද්දි රුධිර දැන් මෙහෙම යද්දි හරස්කඩ වර්ග බලය අඩු වෙන්නේ. මේකේ රුධිර කැටයකුත් ඒලා හිලුනොත් එහෙම. හරි ඊට පස්සේ මෙතන ගොඩක් හරස්කඩ වර්ග බලය දැන් අඩු වුණාම මේ රුධිර කැටය ඉර වුණාම අර මේකේ රුධිරය මෙහාට තල්ලු කරගන්න බෑ රුධිර නාලය හරහා. මේ හෘදයෙන් රුධිරය තල්ලු කරන්න හදනවා හැබැයි තල්ලු වෙන්නේ නැහැ. රුධිර කැටයෙන් මේක બ્લોක් වෙලා. හරිද? ඉතින් තවත් රුධිර නාල දිනින්න ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි ඔක ඉතින් ගොඩක් රුධිර නාල වල ඔය සිද්ධිය දිගින් දිගට වුණොත් එහෙම කිසියම් මොහොතක heart attack එක වෙන්න පුළුවන්. ඒ වගේ අයට ගොඩක් වෙලාවට ડોක්ටර්ස්ලා නිර්දේශ කරනවා අර මේ රුධිරයේ දුෂ්‍රාවිතාවය අඩු කරන පෙති. හරිද? නිකන් ඉන්න අය ප්‍රතිබොන්න හොඳ නැහැ. නිකන් ඉන්න අය කියන්නේ මේ ලෙඩේ නැති කට්ටිය. හරිද?
ඒතර මේකෙන් වෙන්නේ අර විස්කොසිටි එක කියන්නේ දුෂ්ටාවිතාවේ අඩු වුණාම මේ අඩු වර්ග බලයකින් උනත් මේ රුධිරය තල්ලු කරගන්න පුළුවන්. රුධිරයට ඒකට අමාරුවක් දැනෙන්නේ නැහැ වෙහසක්. වැඩි ජවයක් දෙන්න ඕනේ නැහැ. හරි එහෙම නැත්නම් මේ ගොඩක් අමාරු වුණොත් එහෙම බයිපාස් වගේ සැත්කමකට යන්න වෙනවා. හරි. දැන් අපේ 10 වෙනි පාඩමේ මම දැන් මේ වෙද්දී කොටස් දෙකක් සාකච්ඡා කරලා තියෙන්නේ. ප්‍රත්‍යක්ෂතාවයයි දුෂ්ටාවිතාවයයි. තව මේක එක කොටසක් තියෙනවා පුෂ්ටිකාතතිය. මම ඒක ඊළඟ වීඩියෝ එකෙන් ඔයගලන්ට ඉදිරිපත් කිරීමක් කරන්නම්. එහෙනම් මම මෙතනින් නවත්තනවා. ඔයගලන්ගේ අර ටියුට් මම අප්ලෝඩ් කරලා තියෙනවා page වල සහ group වල. ඒක ඩවුන්ලෝඩ් කරගෙන මේ ටියුට් නැවත කියවන්න වැඩි විස්තරාත්මකව තියෙනවා සහ ප්‍රශ්න ඒ ටිකත් කරන්න විභාග ප්‍රශ්න දාලා තියෙනවා ටියුට් වල. මාකින් බලන්න. ඊතර ඉන්න කාලේ හොඳ ප්‍රයෝජනවත් ලෙස ගත කරන්න සිල්ලාගෙන් මම ඉල්ලා සිටිනවා. එහෙනම් සුබ දවසක්.